තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා වහ වහ ධර්ම ඥානය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා අපි තුන්වන පිහිටෙන් අපි ප ဋ ාණ ගාථාව කියමු විචිත්තමණි ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණ සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස දේනා නික්කමින්සු සුභා ජබ්බන්න රංසියා නීල පීතා රත්ථ සේතා මංජට්ටා ච ප්‍රහස්සරා තන් ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සියලු දෙනාටම තුන්වන්ගේ පිහිටයි අපි අද පාඩම පටන් ගනිමු. අපි ස්කන්ධ යමකේ අද කොහොම හරි ඉවර කරන්න උත්සාහ කරමු. අද ස්කන්ධ යමකේ විස්තර කරන්නේ ඡේද වල තියෙන තේරුම් විශේෂයෙන්ම. දැන් මම කෙටියෙන් විස්තර කරනවා. ඊට ඉස්සෙල්ලා අපේ අමිත දුවගේ ප්‍රශ්නේ 41 වෙනි එක දුවේ කරුණාවෙන් 41 වෙනි එක මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. 41යි 44යි ඡේද දෙක පොඩි ගැටලු දෙකක් තියෙනවා. ඒ ගැටලු දෙක මම විසඳන්න ගිහිලා තේරුම් කරගෙන ආවා. මෙතන තියෙනවා අර දුක මාතිකාවේ සහේතුකා ධම්මා අහේතුකා ධම්මා කියන වචන දෙකක්. එතකොට එතෙන්දී මේ අහේතුක කියන එක ගන්නකොට සහේතුක වචන වශයෙන් සහේතුක වශයෙන් ගන්න ඕන සිත් 71. හැබැයි අනිවාර්යයෙන්ම 18යි කියලා ලියලා තියන්න බෑ. එතන මෝහයේ එහෙම නැත්නම් මෝහ මූල සිත් දෙකේ මෝහය හැර කියලා ලියන්න ඕන. එතකොට දැන් මෙතෙන්දී එන්නේ සහේතුක අහේතුක නොවේ. මෙතෙන්දී එන්නේ මූල. එතකොට අනිවාර්යයෙන් මේ සිත් දෙක ක්‍රියාත්මක භාවයෙන් ප්‍රහීන වෙනවා. ඒක නිසා 41යි 44යි කරුණා කළා වෙනස් කරගන්න. මෝහ මූලයේ මෝහය හැර කියලා 41ට ලියන්න. සිත් 71යි අහේතුක සිත් 18යි මෝහ මූලයේ මෝහය හැර. 44 වෙනි එකට 71යි 52යි දාලා තිනවා අහේතුක මෝහ මූලයේ මෝහය හැර කියලා 44ටත් කරුණා කරලා ලියන්න. ඒ වෙනස්කම් දෙක සංශෝධන දෙක කරුණා කරලා ඒක කරගන්න. අත් වශයෙන්ම අමිතදුවට ඉතාම ස්තුතිවන්ත වෙනවා. පින් සිද්ධ වෙනවා. ධෛර්ය ශක්තිය වහ ධර්ම ලැබේවායි කියලා ධර්මය අවබෝධ කරගන්න ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අද ස්කන්ධයමකේ මම ටුට්ටක් කියාගෙන යන්න උත්සාහ කරනවා. කරුණා කරලා බලන්න. දැන් මෙතන ස්ක්‍රීන් එකේ තියෙනවා 1 2 ප්‍රඥප්ති උද්දේශ වාරය. දැන් අපි කිව්වා පද සෝදන වාරය. පද සෝදන වාරය කියලා ඡේදයකුත් තියෙනවා. අනිවාර්යයෙන්ම එතන යමක පහයි පළවෙනි එකට දෙවෙනි එකට යමක පහයි වෙන කිසි දෙයක් අඩුපාඩුවක් නැහැ. මේවා ස්කන්ධ වශයෙන් තියෙන කොටස් අපිට පැහැදිලි. ඊට පස්සේ 3 4 5 6 7 8 9 10 11 12 පද සෝදන මූල චක්‍රවාරය. එතකොට පැහැදිලි කරගන්න මේ හැම එකකම දැන් අපි කිව්වා විස්තර කරා. ගිය සතියේ අපි විස්තර කරා පද සෝදන මූල චක්‍රවාරයේ අනුලෝම ප්‍රත්‍යනීක 20 යමක 40ක් තියෙනවා කියලා. එතකොට පැහැදිලි කරගන්න කරුණා කළා අනුලෝමය අවසානයේ 7 වෙනි අංකය. 7 වෙනි අංකය සමානයි ඡේද 5ක්. 3 ඉඳලා 7 වෙනි අංකය යනකොට ඡේද 5ක්. එක ඡේදයකට යමක 4යි. එහෙනම් කරුණා කරලා පොතේම සටහන් කරගන්න
හතරේ ඉලක්කම් දාගෙන යන්නේ ඡේද පහටම. එතකොට දැන් පැහැදිලි වෙනවා අමාරුවක් නැහැ. තමන්ගේ පොත නම් ඒ විදිහට ලියා ගන්න. හතරේ ඉලක්කම ඒ ඡේද පහටම දාගත්තා නම් යමකවල කිසි අඩුපාඩුවක් නැහැ. ඊට පස්සේ 8 9 10 11 12 පච්චනීක අර වගේමයි. එහෙනම් හැම ඡේදයකටම හතරේ ඉලක්කම් දාන් ගියාම පද සෝදන මූල චක්‍රවාරය අනුලෝමයේ 20යි පච්චනීකේ 20යි පැහැදිලි වෙන්න ඕන. ඒක තේරුම් කර ගන්න ඕන. එතකොට පද සෝදන මූල චක්‍රවාරය තේරුම් ගන්න. ඊට පස්සේ සුද්ධ ස්කන්ධ වාරය කියලා අපි පළවෙනි ඡේදයයි දෙවෙනි ඡේදයයි හා සමානමයි 13 14 වෙනි ඡේද. එහෙනම් ඒකෙත් පහ පහ. ඊට පස්සේ 15 16 17 18 19 මේ අනුලෝමය බලන්න කරුණාකර ඡේද පහක් තියෙනවා. අර වගේම හතරේ ඉලක්කම් පහක් එන්න ඕන අනුලෝමයේ අවසානයි. එතකොට 20 21 22 23 24 පච්චනීකෙත් අවසානයි. එතකොට පැහැදිලි වෙන්න ඕන විස්තර කරපු ආකාරය යමක 40. ඊට පස්සේ පැහැදිලි කරගන්න කරුණාකර උද්දේශ වාරයේ අවසානයි. නිर्देश වාරය පැහැදිලි කරගන්න. නිर्देश වාරයේ ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් නිर्देश වාරයේ රූපේ ස්කන්ධ වේ ප්‍රිය රූප සාත රූප කියන්නේ මොකද්ද? ප්‍රිය රූප සාත රූප 43 වෙනි පිටුව 42 වෙනි පිටුව ප්‍රිය රූප සාත රූපස්කන්ධෝති ප්‍රිය රූප සාත රූපං රූපං න රූපස්කන්ධෝ. දැන් පැහැදිලි වෙන්න ඕන. ඒක ප්‍රිය රූප සාත රූපස්කන්ධය නෙවෙයි. හැබැයි රූපයි. ඒක ඉව රූප. එහෙනම් ප්‍රිය රූප රාත රූප සිත 81යි චෛසික 52යි රූප 28යි. එතකොට පැහැදිලි වෙන්න කරුණා කරලා ඒ අභිදේයාර්ථ අල්ල ගන්න වෙන්න ඕන. මම තව චූටි ප්‍රේදයක් අහනවා. දෙවෙනි ඡේදය. එතනම තියෙන දෙවෙනි ඡේදය. උද්දේශ වාරයේ අවසානයි ඔන්න ප්‍රඥප්ති උද්දේශ වාරය කන්දයන්ගේ ප්‍රඥප්ති උද්දේශ වාරයේ අවසානයි. හරි. පන්නන්ති නිर्देश වාරය ප්‍රඥප්ති නිर्देश වාරය දැන් බලන්න කරුණා කරලා දෙවෙනි ඡේදය ඔන්න ඔතන තියෙනවා. රූප නොවේ රූපස්කන්ධ නොවේ වේදයාත්. රූප නොවේ රූපස්කන්ධ නොවේදයාත්. බලන්න කරුණානේ එසේය. රූපස්කන්ධ නොවේ රූප නොවේ වේදයාත්. රූපස්කන්ධ නොවේ රූප නොවේ වේදයාත්. දැන් බලන්න කරුණා කරලා එතන සිංහල පැත්ත බැලුවොත් පැහැදිලි වෙනවා. දෙවෙනි ඡේදය ප්‍රිය රූප සාත රූප රූපස්කන්ධ නොවේ වේ රූප වේ. රූපයත් රූපස්කන්ධයත් තබා. රූපයත් රූපස්කන්ධයත් තබා. අර 81යි 52යි හැර අවශේෂයෝ නොද රූප වේ නොද රූපස්කන්ධ වේ. ඒ මොකද්ද මේ අවශේෂ කියන වචනේ? අවශේෂෝ න චේව රූපං නච රූපස්කන්ධෝ. ඒ මොකද්ද? ඒකට දෙන අභිදේයාර්ථ මොකද්ද? දැන් සිත 81 ගත්තා. සිත 81 ගත්තා. අපිට නිවන පරමාර්ථ ධර්ම වශයෙන් ඔතෙන්ට ආවේ නැහැ. එහෙනම් සිත් 8යි චෛසික 36යි නිවනයි. අවශේෂයෝ කියවන්නේ ඒක. අර 81යි 52යි 28යි අතෙන්ට ගිහිල්ලා ඉවරයි. එහෙනම් අවශේෂ කියන වචනෙට උත්තරේ අන්න 8යි 36යි නිවනයි. ඒ විදිහට තමන් උත්සාහ කරන්න ඕන කල්පනාවට ගන්න තුන්වැනි පිටෙන් ඒවා විශේෂ දේවල්. එතකොට අනුලෝම පටලෝම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. මෙතන තියෙනවා කරුණාකරලා අර වගේම
නාය ක්‍රම හතරටම විස්තර කරනවා. ඒක නිසා වැඩි විස්තරයක් නෑ. දැන් ප්‍රිය රූප සාත රූප ඊළඟටත් එනවා. තුන්වෙනි ඡේදයේත් එතකොට ඒක පැහැදිලි. ඒක නිසා දැන් හතරවෙනි ඡේදය වේදනා ස්කන්ධ වේදයට එසේය. හතරවෙනි ඡේදය කරුණාවෙන් බලන්න. හතරවෙනි ඡේදය දැන් සිංහල පැත්තෙන්නේ අයියෝ මයි ගොඩ්. හතරවෙනි ඡේදයේ රූපස්කන්ධ ස්කන්ධද රූපස්කන්ධ වේ අවශේෂෝ කිව්වෙන් පස්සේ පැහැදිලි කරගන්න අවශේෂ ස්කන්ධය රූපස්කන්ධ නොවේ අවශේෂ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන අවශේෂ කියලා කියන වචනේ ඒ විදිහට තේරුම් ගන්න ඕන කරුණා කරලා ඉතින් විස්තර කරගන්න දැන් මෙතන තියෙනවා පස්වෙනි ඡේදයේ පහේ සංඥා ස්කන්ධ සංයෝති දිට්ඨි සංයෝ ඔන්න තවත් කාරණයක් ඒකත් සංඥාවක් දිට්ඨිය කියන්නේ සංඥාවක් ඒ කියන්නේ සංඥා කියන්නේ හැඳින ගැනීමක් දැනීමක් බාහිරින් ගන්නා වූ දෙයක් ඉගෙන ගැනීමක් සංඥාව ඒතකොට සංඥා ස්කන්ධ නොවේ ඒවා විස්තර කරනවා ඒක නිසා කරුණා කරලා විස්තර කරගන්න ආකාරය බලන්න දැන් මෙතන විස්තර කරනවා හයවෙනි ඡේදය කරුණා කරලා බලන්න හයවෙනි ඡේදය අම්මෝ මේකේ මම හිතන්නේ හයවෙනි ඡේදයේ සංඛාර ස්කන්ධය සංඛාර වේදිතා සංඛාර ස්කන්ධය තබ අවශේෂියෝ සංඛාර ස්කන්ධ තබ අවශේෂෝ සංඛාර වේති සංඛාර ස්කන්ධ නොවේති සංඛාර තපෙත්තා අවශේෂෝ සංඛාර ස්කන්ධෝ මේවා පැහැදිලි කර ගන්න ඕන නොවේ සංඛාරද සංඛාර ස්කන්ධ වේ ඒ අර්ථ කොහොමද ගන්නෙ අවශේෂයෝ දැන් සංඛාර ස්කන්ධය කියනකොට සංඛාර ස්කන්ධය තබා අවශේෂෝ එහෙනම් අවශේෂ ටික සංඛාර ස්කන්ධයට චෛතසිකට ඇරලා අවශේෂ ටික ගන්න සිත 89යි රූප 28යි වේදනයි සංඥායි අවශේෂ කියන වචනේ ඒ විදිහට පටස් ගාලා අල්ල ගන්න උත්සාහ කරන්න ඕන ඒක නිසා අමාරුවක් කියලා හිතන්න එපා ඊළඟට තුන්වැනි පිටෙන් අටවෙනි ඡේදය බලන්න කරුණා කරලා අටවෙනි ඡේදය 8 න රූපස්කන්ධෝති ආමන්තා න khanda න වේදනා ස්කන්ධෝති ආමන්තා මේ මොකද්ද මේ විස්තර කරන්නේ මොකද්ද මේ විස්තර කරන්නේ ස්කන්ධ වල න රූපං රූපේන වේ න රූපස්කන්ධෝති ආමන්තා න කන්දෝ න විඥානස්කන්ධෝති ආමන්තා න වේදනා ස්කන්ධෝති ආමන්තා න කන්දා න රූපස්කන්ධෝති ආමන්තා මේ දිගට විස්තර කරගෙන යන්නේ මොකද්ද නිර්වාණ ප්‍රඥාප්තියේ තියෙන ස්වરૂපයට ස්කන්ධ ආයතන ආදී දේවල් ඉවත් කරන ආකාරය පැහැදිලි කරගන්න ඕනේ එතකොට මේ දිගින් දිගට කියන්නේ සර් තෙරුවන් සරණයි සර් ඒක ටිකක් හිමින් තේරුම් කරලා දෙන්න සර් ඒ ටික ඔව් මොන ඒක අත් වශයෙන්ම අට රූප නොවේ රූපස්කන්ධ නොවේ එසේ ස්කන්ධ නොවහු වේදනා ස්කන්ධ නොවේ එසේ ස්කන්ධ නොවහු වේදනා ස්කන්ධ නොවේ රූප නොවේ රූපස්කන්ධ නොවේ එසේ ස්කන්ධ නොවහු දැන් මේ රූපයයි අනිකුත් ස්කන්ධයි එක එක සම්බන්ධ වෙනවා. දැන් වේදනා ස්කන්ධය කියුවා ඊට පස්සේ සංඥා ස්කන්ධය කියනවා. ඊට පස්සේ සංඛාර ස්කන්ධය කියනවා. ඊට පස්සේ විඥාන ස්කන්ධය කියනවා. ඊට පස්සේ ආපහු වේදනා ස්කන්ධය ගන්නවා. වේදනා නොවුවම වේදනා දැන් බලන්න 9 වෙනි ඡේදය. එසේ ස්කන්ධ නොවුව රූප ස්කන්ධ නොවේ ආපහු වේදනා ස්කන්ධයයි රූපය අන්තිමට. වේදනා නොවුව වේදනා ස්කන්ධ නොවේදයි. එතකොට රූපය ගත්තා සංඥාව ගත්තා වේදනා ස්කන්ධය ඇතැරලා වේදනා නොවුව වේදනා ස්කන්ධ නොවේදියත් එසේය ස්කන්ධ නොවුව සංඛාර ස්කන්ධය ගත්ත සංඥාව සංඛාර
වේදනා නොවෝ වේදනා ස්කන්ධය නොවේදිය. එසේය. ස්කන්ධ නොවෝ වේදනා ස්කන්ධය නොවේය. එසේය. දැන් බලන්න 10. 10 ඊට පස්සේ සංඥාව. වේදනා සංඥාව ගන්න. දැන් වේදනාව වරන් ඉවරයි සංඥාව. ඊට පස්සේ සංඥාව මුල් කරලායි ඊට පස්සේ කතා කරන්නේ. සංඥාවයි රූපයයි. මුලින්ම ගත්තා රූපය. ඊට පස්සේ ගත්තා 9 වෙනි ඡේදයේ වේදනාව. ඊට පස්සේ 10 වෙනි ඡේදයේ සංඥාව ගත්තා. ඊට පස්සේ 11 වෙනි ඡේදයේ සංකාරය ගත්තා. ඊට පස්සේ 12 වෙනි ඡේදයේ විඥානය ගත්තා. මේ ඒක විස්තර වශයෙන් නිර්වාණේ ස්කන්ධ විනිර්මුක්ත tattවය පැහැදිලි කිරීමේ ක්‍රමයක් තමයි ඒක ගොඩේ තියෙන්නේ. එතකොට ඒක එච්චර දීර්ඝ දෙයක් නෙවෙයි. ඒක කරුණාවෙන් බලන්න 13 වෙනි ඡේදයේ රූපස්කන්ධයේ වේදයට එසේය. ස්කන්ධය රූපස්කන්ධයත් රූපස්කන්ධය ස්කන්ධද රූපස්කන්ධ දෙවේ. රූපස්කන්ධය ස්කන්ධද රූපස්කන්ධයේ වේදනාදී අවශේෂය. අන්න අවශේෂ කියන වචනේ කියනකොටම රූපස්කන්ධය හැර ඉතිරි හතරම ඒ විදිහට ගන්න ඕන කරුණාවෙන්. එතකොට එතකොට පදසෝදන මූල චක්ක වාරයේ පච්චනීක වාරයේ තනිකරම කියන්නේ නිර්වාණය ගැනද සර්? නැහැ මෙහෙමයි. එතන පදසෝදන මූල චක්‍රමාරයේ නෝන පච්චනීක හරිය. පච්චනීක හරිය කරන්නේ නිර්වාණය ගැනද? ඒ පච්චනීකයනේ. පච්චනීකය කියනකොට මේ මොකද්ද අනුලෝමයේ පච්චනීය කියන්නේ න කාර්යයෙන් විතර කිරීමනේ. පච්චනීකේ පටන් ගන්න න කාර්යය. එතකොට බලන්න කරුණා කරලා පාලි පැත්ත න රූපං න රූපස්කන්ධෝති. න කාර්යය පච්චනීකේ විස්තර කෙරෙන්නම න කාර්යය. ඒකයි මේ විස්තර කරන්නේ. එතකොට මේක විස්තර කරනවා නිර්වාණ ප්‍රඥාප්තිය විස්තර කිරීමේදී ගන්නා වූ ක්‍රමය. ස්කන්ධ ගැන නිර්වාණේ ස්කන්ධ. දැන් අපි අත්‍යවශ්‍යම නිවන් දකින්න නම් මොකද්ද මුලින්ම මේ සක්කාය දිට්ඨිය අල්ල ගන්න ඕනනේ. මුලින්ම සක්කාය දිට්ඨිය ඉවත් කර ගන්න. සක්කාය දිට්ඨිය කියන්නේ 20 ආකාරයක්. ඒ කියන්නේ රූපස්කන්ධයම රූපයම ස්කන්ධම වේදනා සංඥා සංකාර විඥාන රූප ගැන අපේ තියෙන බැඳීම අපේ තියෙන ආසාව නැතිකරන්න තමයි සක්කාය දිට්ඨිය වශයෙන් අපි විස්තර කරන්නේ. එතකොට ඒකයි මෙතන මේ විස්තර කරන්නේ මේක පදසෝදන මූල චක්‍රවාරයේ පටිනෝමේ වශයෙන් තත්ත්වනීක වශයෙන් විස්තර කියන්නේ නිර්වාණ ප්‍රඥාප්තිය ආදේශ කිරීමයි. එතකොට විස්තර කරගන්න කරුණා කරලා සුද්ධ ස්කන්ධ වාරයත් අර හා සමානමයි. සුද්ධ ස්කන්ධ වාරයේ විශේෂ දෙයක් නැහැ. ස්කන්ධයන්ට අවශේෂ කියන වචනේ දැන් අල්ලගන්න පුළුවන් වෙන්න ඕන. අවශේෂ කියන වචනය එතකොට පැහැදිලි කරගන්න. ඊට පස්සේ 15 වෙනි ඡේදය 53 52 53 15 වෙනි ඡේදය හැම එකේම ස්කන්ධෝ සංඥා ස්කන්ධ වේදි සංඥා ස්කන්ධයේ අවශේෂ කියනකොට පැහැදිලි කරගන්න කරුණා කරලා ඉතිරි ධර්ම කියන එක පැහැදිලියෙන්ම අල්ලගන්න ඕන. අවශේෂ කියන වචනේ තේරුම් කරගන්න අවශ්‍යයි. ඒක කල්පනාවට ගන්න. දැන් එතනින් අපි ඉවත් වෙන්න බලන්නේ. සර් තව දෙයක් එක් සමා වෙන්න සර් තව දෙයක් දැන් දිට්ඨි සංඥාවයි සංඥාව දැන් සංඥා ස්කන්ධය වෙනවා අනිත් සංඥා දිට්ඨි සංඥා කියනවනේ. ඒතර දිට්ඨි සංඥා කියන්නේ අපි වැරදියට හඳුනා ගන්න දේ සංඥා ස්කන්ධයක් නොවෙනවා කියන එකද සර්? ඔව් මෙහෙමයි. පුතේ සංඥාව කියන එකට චෛසික 50යි නේ. I'm sorry. නෑ සංඥා චෛතසිකේ විතරයි සර්. නෑ වැරදුන සංඥාව කියන එක අත් වශයෙන්ම දැනීම, ඉගෙන ගැනීම, නොයෙක් ద్వාර වලින් ගන්නා වූ හඳුනා ගැනීමේ දේවල් සංඥාව කියලා කියන්නේ. එතකොට අපි ඒක
දිට්ඨියත් හඳුනාගත දෙයක් නේ. දිට්ඨිය කියන දේ හඳුනාගත. ඒ පොතේ විස්තර කරන්නේ දිට්ඨියත් සංඥාවක්. නමුත් සංඥා ස්කන්ධ නෙමෙයි කියලා. ඉතින් දිට්ඨියත් ඇත්ත වශයෙන්ම අපි දිට්ඨිය කියන එක දසවස්තුක මිත්‍යා දිට්ඨිය 62ක් වූ මිත්‍යා දිට්ඨිය අපි ග්‍රහණය කරනවා. ග්‍රහණය කරන්නේ බාහිරින් ගන්නා වූ නොයෙක් අරමුණු අපි හිත ඇතුලේ දාගෙන අපි ඒවට නතු වෙනවා. එහෙම නැත්නම් අපි ඒවට අනුගත වෙනවා. අපි ඒව පිළිගන්නවා. ඒව දිට්ඨි. ඒව දිට්ඨි. ඒක නිසා තමයි දිට්ඨියත් සංඥාවක් කියලා දිට්ඨිය කියන එක ඇහෙන් කනෙන් ආදී ద్వාර වලින් අපි ලබා ගන්නා වූ අරමුණු අපි හිත ඇතුලේ තැම්පත් කර ගන්නවා වැරදි ආකාරයෙන්. දැන් අපි පුද්ගලයෙක් කියලා ගත්තම ඒක පුද්ගලයා කියන එක අපි පිළිගන්නවා. ඒක සම්මතයක්. ඊට පස්සේ අපි ඒක වැරදි ආකාරයෙන් තීරණය කර ගන්නවා නම් වැරදි විදියට හිතා ගන්නවා නම් ඒක දිට්ඨි. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා තියෙන්නේ ඒවා. එතකොට පැහැදිලි කරගන්න අම්මට තාත්තට උදව් කරාට පින් නැහැ කියලා කියන්නේ අපිට කවුරු හරි කියනවා ඒකනේ. අපි අහනවා. ඊට පස්සේ අපි තර්ක විතර්ක අනුව අම්මා තාත්තට උදව් කරාට පින් නැහැ. ඒක දිට්ඨියක් වෙනවා ඊට පස්සේ. ඒකයි දිට්ඨි කියන එකේ තේරුම. දිට්ඨි කියන්නේ අත්ත වශයෙන්ම අපි බාහිරින් ගන්නා වූ මනසට දා ගන්නා වූ නොයෙක් සංකල්පනා විතර්ක ආදී දේවල්. ඒක නිසා දිට්ඨිය කියන එක ලොකු දෙයක්. සංඥාව කියන එකත් ලොකු දෙයක්. තවත් පොඩි කාරණයක්. පුතේ තනි ධර්මයක් ඒකනේ. සංඥාව කියන්නේ දැන් සංඛාර කිව්වම චෛසික 50ක් තියෙනවා අතන. නමුත් සංඥාව කිව්වම එක දෙයයි. ඒක ඇතුළේ විශාල දෙයක් ලොකු ධර්මයක් තියෙන බව පැහැදිලි වෙනව නේද? තනි ධර්මයේ වුණාට. දැන් වේදනාව කිව්වෙන් පස්සේ වේදනාවල් අනන්ත පරිමාණ තියෙනවා අපිට. නමුත් තනි ධර්මයක්. නමුත් ඒකේ ප්‍රභේද රාශියක්. ඒ වගේම සංඥාවේ ප්‍රභේද රාශියක්. සංකාරයේ තියෙන 50යි. එතකොට සංකාරය 50කට සීමා කරන්න පුළුවන්. සංඥාව 50කට සීමා කරන්න බැහැ. ඒව වැදගත්. ඒක නිසා දිට්ඨි සංඥාවක් කියලා විස්තර කරන්නේ ඒ හේතුව නිසා. හරි පුතේ තරුණ අනුපීතෙන් අපි ප්‍රවෘත්ති උත්පාද වාරය දැන් ඒව තමයි එන්න ඒක තමයි ටිකක් වැදගත් කාරණය. සමාවෙන්න සර්. එතකොට ඒ වගේම දැන් අපි සංස්කාර ස්කන්ධයයි සංස්කාර ස්කන්ධයට අයිති නොවන සංකාරයි ගැන කතා කරානේ සර්. එතකොට සංස්කාර ස්කන්ධ වලට අයිති වෙන්නේ චෛතසික 50 තමයි සංස්කාර ස්කන්ධයට අයිති වෙන්නේ. එතකොට ඉතුරු සංස්කාර විදියට කිව්වා වේදනාවයි සංඥාවයි රූප 28යි සිත් 89යි කිව්වා. එතකොට ඒ කියන්නේ ඒවට සංකාර කිව්වේ සංකාර ඉපදීමට ඒ ධර්මතා උපයෝගී වෙන හින්දාද ඒවත් සංකාර විදියට හඳුන්වන්නේ? දැන් මෙහෙමයි. දැන් එතන විස්තර කරන්නේ අපි ආපස්සට යමු එහෙනම්. දැන් මේ බලන්න 55 වෙනි පිටුව 54 වෙනි පිටුව 17 වෙනි අංකය සංකාර 18 වෙනි සංකාරයෝ ස්කන්ධ වේදයත් එසේය. ස්කන්ධය රූප ස්කන්ධ වේ. එතකොට සංකා අවශේෂයේ ස්කන්ධයෝ රූප ස්කන්ධ නොවේ. සංකාරයෝ ස්කන්ධ වේදයත් එසේය. ස්කන්ධයෝ රූප ස්කන්ධ වේදනා ස්කන්ධ වේදයත් වේදනා ස්කන්ධ වේදයත් අවශේෂ ස්කන්ධ අවශේෂ කියනකොට දුවේ අවශේෂ කවුවෙන් පස්සේ ඉතිරි පරමාර්ථ ධර්ම අවශේෂ කියනකොට ගන්න ඕන. ඒ විදිහට මේ ධර්ම තේරුම් කරගන්න. සංකාරය එසේය. ස්කන්ධයෝ සංඥා ස්කන්ධ වේ. බලන්න සංකාර එසේය. ස්කන්ධයෝ විඥාන ස්කන්ධ වේ. හැම අවස්ථාවෙම අවශේෂ කියන වචනේ කියනකොට තේරුම් ගන්න අනෙකුත් පරමාර්ථ ධර්ම. දැන් අපි අතන අවශේෂක වූ වචනේ ලෝකෝත්තර ධර්ම අයින් කරා.
දැන් එතකොට අපි ස්කන්ධ වශයෙන් ජාත ප්‍රිය රූප සාත රූප කියලා ගත්තේ සිත 81යි චෛතසික 52යි රූප 27යි ප්‍රිය රූප සාත රූප. එතකොට ප්‍රිය රූප සාත රූප කියපු තැන ලෝකෝත්තර ධර්මයි චෛතසික 36යි නිවනයි ආවේ නැහැ. එහෙනම් ප්‍රිය රූප සාත රූප කියපු එකේ අත්හැරපු ටික අවශේෂ. ඒ වගේ දැන් මෙතෙන්දි සංඛාර කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සිත් චෛතසික රූප නැතුව සංඛාර වෙනවද? නැහැනේ. සංඛාර කියන්නේ චෛතසික 52 තමයි. නමුත් චෛතසික 52ට විතරක්ම සංඛාර උපදවන්න පුළුවන්ද? බැහැ. චෛතසික ඇති වෙනකොට සිතුත් ඇති වෙනවා. සිත් ඇති වෙනකොට චෛතසිකත් ඇති වෙනවා. ඒ වගේම චිත්තද රූප ඇති වෙනවා. එතකොට පැහැදිලි කරගන්න ඒ සියල්ලම එක්රොක් නොවි කිසිම සංකාරයක් ඇති වෙන්නේ නැහැ. දැන් අපිට කේන්තියක් යනවා. අපිට තරහක් යනවා. තරහ චෛතසිකයේ විතරද අපිට ඇති වෙන්නේ? නැහැ. ඒ සිත ඇති වෙන්න ඕන. ක්‍රෝධ චේතනාව ඇති වෙන්න ඕන. ධර්ම කෙරෙහි විමසිලිවත් වීමක් නැති වෙන්න ඕන. පුරුදු කළ තියෙන ඕන හැම වෙලාවෙම ක්‍රෝධය, කේන්තිය, කෝපය, නුරුස්සන ගතිය ප්‍රඥාවෙන් කල්පනා නොකරන්න ඕන මහා රාශියක් ඇති වෙලා තමයි අර කේන්තිය කෝපය ඇති වෙන්නේ. එහෙනම් සංඛාර කියලා කියන එකත් මේ චෛතසික 50 දාලා තියෙන්නේ සංඛාර වලට ඒ එක එකක් සම්බන්ධ වෙනවා ඒ ධර්මතාවයේ ක්‍රමය අනුව. අපි හිතමු ක්‍රෝධයක් ඇති වෙනවා නම් ක්‍රෝධයට අදාළ ධර්මතා ටික සම්බන්ධ වෙනවා. පිනක් දහමක් කරන නම් පිනට දහමට අදාළ ධර්ම ටික සම්බන්ධ වෙනවා. එතකොට තමයි ඒ සංකාරය ක්‍රියාත්මක වෙන්නේ. දැන් සංකාර ස්කන්ධයට චෛතසික 50 කියලා විස්තර කරාට සිතක් නැතුව ඒ වයින් ක්‍රියාත්මක වෙනවද? සිතක් ඕන. කුසල් අකුසල් අව්‍යාකෘත සේරටෝම සිත් අවශ්‍යයි. ඒකට අදාළ සංඛාර ස්කන්ධයෙන් අදාළ චෛතසික ටික සම්ප්‍රයුක්ත වෙනවා ඒ සිත ඇති වෙනකොටම. ඒ නිසා සංඛාර කියන්නේ ලොකු කාරණයක්. සංඥාවක් වගේ සංඛාරත් ලොකු කාරණයක්, වේදනාවත් ලොකු කාරණයක්. නමුත් පැහැදිලි කරගන්න ඒවායේ බෙදීම් ටිකක් විස්තරණය වෙලා තියෙන්නේ. ඒක නිසා චුට්ටක් කල්පනාවට ගන්න ඕන. හැබැයි තවත් පොඩි කාරණයක් මම ඉල්ලීමක් කරනවා මේක කියද්දී නෝනලා කරුණාවෙන් මේවා gederedi කියවන්නම ඕන. මේ ඡේද එකක් නෑර gederedi කියවන්න ඕන. කියවලා තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් highlight කරගෙන එහෙම නැත්නම් ලියාගෙන සටහන් කරගෙන එන්න. මේවා gederedi කියවන්නම ඕන. අනිවාර්යයෙන්ම gederedima කියවන්න ඕන. කියවලා තේරෙන්නේ නැති තැනක් විතරක් තියෙනවා නම් සටහන් කරගෙන එන්න. හරි. මෙන්න විශේෂයෙන්ම දැන් අපි ප්‍රවෘත්ති මෙතන මට කියන්න අවශ්‍ය වුණේ මේ ප්‍රවෘත්ති වාරයේ තමයි උත්පාද නිරෝධ තියෙන්නේ. ඒකේ තමයි ධර්මතා ගොඩක් විස්තර කරන්න වෙලා තියෙන්නේ. ඒක ටිකක් ගැටලුකාරී දෙයක් තියෙනවා. ඒ මොකෝ ප්‍රවෘත්ති උත්පාද වාරයේ විස්තර කරන එක දීර්ඝයි. ඒක නිසා කරුණා කරලා කාගුත් හිත යොදන්න ඒකට ප්‍රවෘත්ති උත්පාද වාරයේ උඩාක් විස්තර කරන්න තියෙනවා. ඒකට අපි බලමු කරුණා කරලා.
හරි. මේ විස්තර කරන විදියට කරුණා කළා හැමදාම බාහන යමකට රූපස්කන්ධයේ උපදී නම් ඕහට වේදනාස්කන්ධයේ උපදී දෙයක්. යමකට රූපස්කන්ධයේ උපදී නම් ඕහට වේදනාස්කන්ධයේ උපදී දෙයක්. අසඤ්ඤ තත්ත්වයේ උපදන උත්පත්ති වශයෙන් පැමිණෙන ඔවුන්ට රූපස්කන්ධයේ උපදී. ඔවුන්ට වේදනාස්කන්ධයේ නොද උපදී. පංචෝකාර බය උපදනවා ඔවුන්ට රූපස්කන්ධයේ උපදී වේදනාස්කන්ධයද උපදී. එතකොට පංචෝකාර භවය කියන එක පැහැදිලි වෙනවා. පංචෝකාර භවයේ වේදනා රූපත් එක්කම තමයි වේදනා සංඥා සංකාර ඇති වෙන්නේ. එහෙනම් විඥානය පටිච්ච සමුප්පාදයේ විඥානය මුලින්ම ඇති වෙනවා. විඥාන පත්‍ය නාම රූපං කියන තැනදී මෙන්න රූපත් ඇති වෙනවා. නාම ධර්ම වේදනා සංඥා සංකාර කියන ධර්ම තුනත් ඇති වෙනවා. එහෙනම් වේදනා ස්කන්ධයයි රූපයි දෙකම එකට ඇති වෙනවා පංචෝකාර භාවයේ. දැන් මෙතෙන්දී එක තැනක් තියෙනවා නොනලා අසඤ්ඤ භාවයේ උපදින අසඤ්ඤ tattweට උත්පත්ති ප්‍රාත්‍ය වශයෙන් උට රූපස්කන්ධයේ උපදී. නොනලා පැහැදිලි කරගන්න කරුණාවෙන් ඒ රූපස්කන්ධය කියන එක අසඤ්ඤ භාවයේ රූපස්කන්ධය කියන්නේ පැහැදිලි වෙන්න ඕන. මම කෙටියෙන් කියන්නම්. පංචම ධානය එහෙම චතුර්ථ ධානය චතුර්ථ ණය ක්‍රමයෙන් චතුර්ථ ධානය මතම් පංචක ණය ක්‍රමයෙන් පංචම ධානයට ආවම ඒ පුද්ගලයාගේ හිත ඊටාම සියුම් වෙනවා. ඊටාම පුදුම තත්ත්වයේ ශක්තිය ධෛර්යයක් ඇති වෙනවා. එක්කෙනෙක් කල්පනා කරනවා අනේ මේ සේරම දුක මේ රූපය නිසා. තවත් එක්කෙනෙක් කල්පනා කරනවා අනේ මේ සේරම දුක හිත නිසා. මේ වේදනා සංඥා සංකාර නිසා. අන්නේ වේදනා සංඥා සංකාර දුකේ කියලා හිතපු එක්කලා සංඥා විරාග භාවනාව කරනවා. අසඤ්ඤ භාවයට යනවා. අසඤ්ඤ කියන්නේ රූපේම හතරවෙනි තලයේ මැද. එතෙන්දී පැහැදිලි කර ගන්නවා රූප විරාග භාවනාව කරලා යන නිසා රූපය ලැබෙන්නේ නැහැ. රූපය ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රසාද රූපර පහම ලැබෙන්නේ නැහැ. ශබ්ද රූප ලැබෙන්නේ නැහැ. භාව රූප දෙක ලැබෙන්නේ නැහැ. විඤ්ඤාති දෙකම ලැබෙන්නේ නැහැ. හෘදය ලැබෙන්නේ නැහැ. රූප 11ක් ලැබෙන්නේ නැහැ. මම නැවත කියනවා ප්‍රසාද රූප 5, ශබ්ද රූපය, භාව රූප 2, විඤ්ඤාති 2, හෘදය. එතකොට පැහැදිලි වෙනවා හෘදය නැත්තම් අනිත් මොනවද වැඩක් නැහැ කියලා. වේදනා සංඥා සංකාර විඥාන ලබා ගන්න හෘදය නැහැ. එහෙනම් එතන රූප 11ක් තියෙන. ඒ රූප 11 ලැබෙන්නේ නැහැ. එහෙනම් ලැබෙන රූප 17යි. ජීවිත නවකය, ලහුතාදී 3, ලක්ෂණ 4, පරිච්ඡේද. නැවත ජීවිත නවකය, ලහුතාදී 3, ලක්ෂණ 4, පරිච්ඡේද 17යි. 9යි 3යි 9යි 7යි 16යි 1යි 17යි. ඔන්න අසඤ්ඤ භවයේ තත්වය. අසඤ්ඤ භවයේ. එතකොට දැන් මම කිව්වේ පංචම ධාන සිත. පංචම ධාන සිතේ රූපය නිසා තමයි මේ සේරම වෙන්නේ කියපු එක්කෙනා රූපයට යනවා. රූපේ නිසා තමයි රූපයට යනවා. මේ වේදනා සංඥා සංකාර නිසා තමයි මේ සේරම දුක කියපු එක්කෙනා අසඤ්ඤ භවයට යනවා. ඔන්න ඔය දෙක ක්‍රියාත්මක වෙන ආකාරය. එහෙනම් පැහැදිලි වෙන්න ඕන ඔය කාරණේ හැම තැනදීම අසඤ්ඤ භවයේ තියේවි. අසඤ්ඤ භවයේ තියෙන රූප ප්‍රමාණය රූප එන හැටි කල්පනාවට ගන්න. උත්තර විස්තර කරනවා. ඕන රූපස්කන්ධය ඕනට වේදනාස්කන්ධය නොදෝපදී. වේදනාස්කන්ධයක් නැහැ. ඒ කියන්නේ නාම ධර්ම වශයෙන් මොකක්වත්ම නැහැ කියන එක. යලි යමෙක් හට වේදනාස්කන්ධය උපදිනවා ඕහට රූපස්කන්ධය උපදීදත් අරූප භවයේ උපදිනවා. ඕහට රූපස්කන්ධය උපදීදත් අරූප භවයේ උපදිනා ඕනට වේදනාස්කන්ධය උපදී. වේදනා සංඥා සංකාර තියෙනවා. ඕනට රූපස්කන්ධය නොදෝපදී. මේව දැන් අමාරුවක් නැහැ. පංචෝකාර භවය උපදිනවට වේදනාස්කන්ධයේදී උපදී රූපස්කන්ධයේදී උපදී. එතකොට පංචෝකාර භවය නම්
වේදනා ස්කන්ධයක් තියෙනවා, සංඥා ස්කන්ධයක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා, රූප ස්කන්ධයක් තියෙනවා. පංච වූකාර කියන එකේ තේරුම ස්කන්ධ පහම. හරි. එහෙමනම් මේව කියවන්න තේරුම් කරගන්න ඕන යම් තැනක රූපස්කන්ධය උපදින වේදනාස්කන්ධය උපදීදී අසඤ්ඤ වූ රූපස්කන්ධය උපදී එහි වේදනාස්කන්ධය නොබ පංචෝකාරෝ ඒ රූපස්කන්ධය උපදී වේදනාස් එකමයි විස්තර කරන ආකාරය පැහැදිලි කරගන්න ඕන. තව පොඩි කෑල්ලක් ඔතනම චූටි අනිත් ඒවා මම කියවන්න යන්නේ 4 වෙනි අංකයට යන්න 63 වෙනි පිටු 63 වෙනි පිටුවේ 4 වෙනි අංකයට යමක රූපස්කන්ධය නූපදී නම් ඕහට වේදනාස්කන්ධය නූපදී යත් වේදනාස්කන්ධ නූපදී යත් අරූප බය උදුනට රූපස්කන්ධය නූපදී අරූප බය උපදිනා වුණට දැන් අරූප භවයේ රූපස්කන්ධයක් නැහැ. ඕනට වේදනාස්කන්ධය නොද නූපදනේ වෙයි. ඔන්න පැහැදිලි කරගන්න මේ පොත් කියවනකොට තියෙන ක්‍රමය මේවා අවබෝධ කරගන්න ඕන. වේදනාස්කන්ධය නොද නූපදනේ වෙයි, උපදනේ වෙයි. නොද නූපදනේ වෙයි. ඒ කියන්නේ උපදනේ එක්තන නෙගටිව්ස් දෙකක්. චුතවන්නා වූ හැමත රූපස්කන්ධය නූපදී වේදනාස්කන්ධය චුතවන්නා වූ හැමත රූපස්කන්ධයද නූපදී වේදනාස්කන්ධය නූපදී. එහෙනම් පැහැදිලි කරගන්න ඕන ඒ මේ පොත්වල තියෙන ක්‍රමය මේ නෙගටිව්ස් දෙකක් තියෙනවා නම් එතකොට ඒක විස්තර කරන්න ඕන. ඊට පස්සෙත් කාලතේ නොද නූපදනේ වෙයි උපදී යලි යමකට වේදනා ස්කන්ධය නූපදී නම් ඕහට රූප ස්කන්ධය නූපදී දියත් අසඤ්ඤ භවයේ උපදනා ඕනට වේදනා ස්කන්ධය නූපදී ඕනට රූප ස්කන්ධ නොද නූපදනේ වෙයි. ඒක පැහැදිලි කරගන්න කරුණා කළා. ඕන රූප ස්කන්ධය නොද නූපදනේ වෙයි. චුතවන්නා වූ හැපට වේදනා ස්කන්ධය නෙවෙයි රූප ස්කන්ධයද නූපදී. මේ මොකද්ද මේ කියන්නේ? अंतिम 4 වෙනි ඡේදයේ अंतिम චුතවන්නා වූ හැමත වේදනා ස්කන්ධ නූපදී රූප ස්කන්ධයේද නූපදී රූප ස්කන්ධයේද නූපදී රූප ස්කන්ධය නූපදී චුතවන්නා වූ එක්කෙනාට 아무තේ චුති සිත මේ විස්තර කෙරෙන්නේ. එහෙමනම් එතන රූප ස්කන්ධයක් නෑ. රූප ඉවත් වෙනවා. රූප මරණයටපත් වෙනවා. වේදනාවත් මරණයටපත් වෙනවා. ඒ සේරම නැති වෙනවා. මෙතන නූපදී චුත වීමේ ඒ කියන්නේ කර්මජ රූප අරෝමව සියල්ලම විනාශයටපත් වීමේ ස්ථානය නිසායි ඒ විස්තර කෙරෙන්නේ. හරි. එතකොට තව කොටසක් තියෙනවා ඊළඟට 65 64 යම් තැනක රූපස්කන්ධය නූපදනේ වේදනාස්කන්ධය නූපදී දියත් උපදී. යම් තැනක රූපස්කන්ධය නූපදී නම් වේදනාස්කන්ධය නූපදී දියත් උපදී. ඒ කොහෙද? අරූපය. රූපස්කන්ධය උපදින්නේ නැහැ. වේදනාස්කන්ධය හැබැයි උපදිනවා. ඒ අරූපය. එහෙනම් මේවා විග්‍රහ කරගන්න පුළුවන් ඔය කල්ටියට දැනීම තියෙනවා. යම් තැනක හෝ වේදනාස්කන්ධය නූපදී නම් ඒ රූපස්කන්ධය නූපදී දෙයත්. යම් තැනක වේදනාස්කන්ධය නූපදී නම් වේදනාස්කන්ධය උපදින්නේ නැත්තම් එහි රූපස්කන්ධය නූපදී දෙයත් උපදිනවා. ඒ කොහෙද? එහෙනම් මේවා 1 2 3ක් ග්‍රහණය කරගත්තම ඊළඟ තියෙන දේවල් හොතටම අල්ලගන්න පුළුවන් වෙන්න ඕනේ. 6 වෙනි ඡේදයේ යමෙක්ට යම් තැනක රූපස්කන්ධය නූපදී නම් ඕහට එහි වේදනාස්කන්ධය විස්තර කරන ආකාරය බලන්න කරුණා කළා. යමෙක්ට යම් තැනක රූපස්කන්ධය නූපදී නම් ඕහට එහි වේදනාස්කන්ධය නූපදී දියත් අරූප භවයේ අරූප භවය උපදිනා ඕනට එහි රූපස්කන්ධය නූපදී. ඕකේ. ඕනට එහි වේදනාස්කන්ධය නොද නූපදනේ වෙයි. නොද නූපදනේ වෙයි. නෙගටිව්ස් දෙකක් උපදනේ වෙයි. චුතවන්නා වූ හැම එහි රූපස්කන්ධයද නූපදී වේදනාස්කන්ධයද නූපදී. චුතිසිත
එතකොට පැහැදිලි කරගන්න කරුණා කළා ඒකේ ඊළඟ කොටස හරි ප්‍රත්‍යুৎපන්න වාරයේ ඒ දිගටම ඒ කොටස් කියවන්න පුළුවන් වෙන්න ඕන 10 වෙනි අංකය 67 වෙනි පිටුවේ යමේ රූපස්කන්ධය නූපදින මෝහට වේදනාස්කන්ධය නූපදින යමෙක්ට රූපස්කන්ධය නූපදිනම් උපදින්නේ නැත්නම් ඕහට වේදනාස්කන්ධ නූපදිනත් නැත රූපස්කන්ධය අරූපේ රූපස්කන්ධය හම්බ වෙන්නේ නැහැ. නමුත් වේදනාස්කන්ධය උපදිනවා. නූපදින දෙයක් නැත. යලි යමෙක්ට වේදනාස්කන්ධ නූපදිනම් ඕහට රූපස්කන්ධ නූපදත් නැති. බලනවා කළා අසඤ්ඤ භවය විස්තර කරන ආකාරය. වේදනාස්කන්ධ නූපදිනම් ඕහට රූපස්කන්ධය උපදිනවා. රූපස්කන්ධය නූපදින්නේ නැහැ. එහෙනම් ඒ පතරේ පුද්ගල විස්තර කරපු ආකාරය හැම ඒවාම මේ භව නාමයේ තියෙන ඩීටේල් විස්තර තමයි කරුණාවෙන් සර් තෙරුවන් සරණයි සර්. දැන් සර් ඒක පැහැදිලි කළා හොඳට තේරුණා. ඒ වගේ සර් ප්‍රඥප්ති වාරයත් සර් ඒ වගේ තේරුම් කරන්න සර්. දැන් ඒක ඒ වගේ ප්‍රඥප්ති වාදය පහ වුණා නේද? ඔව් සර්. ඒ වගේ තේරුම් දැන් ඒ වගේ එකක් තේරුම් කරලා ඊට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් සර්. හරි. එහෙනම් මෙතනින් මම අතීත වාරය නතර කරන්නම්. යමෙක්ට යම් තරක රූපස්කන්ධය නූපදිනම් ඕහට වේදනාස්කන්ධය නූපදයත් අරූප වූ ඕුණට එහි රූපස්කන්ධය නූපන අරූපේ රූපස්කන්ධයක් ඇත්තේ නැහැ. ඕුණට එහි වේදනාස්කන්ධය නූපන්නේ වෙයි. එපන්නේ වෙයි. සුද්ධාවාස ඕුණට එහි රූපස්කන්ධය නූපන වේදනාස්කන්ධය නූපනි. සුද්ධාවාස ඕුණට රූපස්කන්ධය ඕුණට දැන් මේ මොකද්ද කියන්නේ? මෙතන ගැළපෙනාද කියලා බලන්න කරුණාවෙන්. මේ මොකද්ද මේ ඉස්සෙල්ලා තවත් පොඩි ප්‍රශ්නයක්. මේ සබ්ජෙක්ට් එක මොකද්ද? අතීත වාරය. එහෙනම් මේ කියන කාර්යය සුද්ධාවාස ඕනට ඒ රූපස්කන්ධයද නූපන වේදනාස්කන්ධයද නූපන මොකද්ද මේ කියන්නේ කතන්දරේ? හරිද? සුද්ධාවාස කොහෙද තියෙන්නේ? ඒක එකපාරනේ සුද්ධාවාස ඉපදෙන්නේ. අතීතේ ඉපදෙන්නේ නැහනේ එකපාරනේ සර්. එහෙනම් අතීතේ කියනකොට රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් අතීතනේ මේ වාරය අම්මා. මේ වාරය අතීතේ කියන්නේ ඒ පුද්ගලයා එක්ක නැත්තම් පෘථග්ජනයෙක් හරි කවුරු හරි සුද්ධාවාසයට යන්නේ කාම රාග පටිඝ කියන දෙකම ප්‍රහීන කරපු අනාගාමීන් වහන්සේලානේ. ඔන්න කාරණේ මේක අතීත වූ දෙයක්. එහෙනම් අතීතේ වෙන්න පුළුවන්. සුද්ධාවාසයට එන්නේ ඉස්සෙල්ලා. නමුත් සුද්ධාවාසයේ රූපස්කන්ධයක් තියෙනවා වේදනාස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ සුද්ධාවාසය කියන්නේ රූප භවයේ සුද්ධාවාස පහ ඒක රූප භව තියෙන 16 අවසාන පහ. ඒක නිසා අතීතයයි මේ අතීත වාරයක් ඒක. එහෙනම් ඒ විදියට එපා හොඳටම කල්ප. යමේ කටෝ යම් තැනක වේදනාස්කන්ධය නූපදින මෝහ රූපස්කන්ධය උපද. අසඤ්ඤ තත්ව වූ ඕනට එහි වේදනාස්කන්ධ නූපන. අසඤ්ඤ තත්ව වේදනාස්කන්ධයක් නැහැ. හේතුව වේදනා සංඥා සංකාර විඥාන නැති නිසා. ඕනට එහි රූපස්කන්ධය නූපන්නේ වෙයි. සුද්ධාවාස වන්ට වේදනාස්කන්ධයද නූපන රූපස්කන්ධයද නූපනි ප්‍රත්‍යනේ පුද්ගලෝකාස අතීතය යන්න විස්තර කරන ක්‍රමය. එහෙනම් අපි ආපස්සට යමු. ප්‍රඥප්ති වාරය අපේ නෝනා කිව්ව ආකාරය එහෙමනම් කන්දයාමගේ ප්‍රඥප්ති නිर्देशය ප්‍රඥප්ති නේද කිව්වේ? අපේ නෝනා කරුණාවේ ඔව් සර්. හරි. ප්‍රඥාප්තිය පළවෙනි ආකාරය. ප්‍රඥාප්තිය එච්චර දෙයක් නෑ නෝනා. දැන් රූපස්කන්ධ වේදයාත් එක. රූපස්කන්ධ වේදයාත්
ප්‍රිය රූප සාත රූප රූප වේ. රූපස්කන්ධ නොවේ. ප්‍රිය නුමුත් පැහැදිලි කරගන්න. ප්‍රිය රූප සාත රූප රූපස්කන්ධ රූප වේ. රූපස්කන්ධ නොවේ. රූපස්කන්ධයේද රූපස්කන්ධයද වේ. රූපස්කන්ධේ රූප වේ. එසේය. ප්‍රිය රූප සාත රූපකව සිත් 81යි චෛසික 52යි තියෙනවා. ප්‍රිය රූප සාත රූප. එතකොට රූපස්කන්ධය රූපස්කන්ධ නොවේ. රූපස්කන්ධය රූපයද රූපස්කන්ධයද වේ. රූප 28 කෙටියෙන් කිව්වොත් රූප 28 රූපයත් වෙනවා රූපස්කන්ධයත් වෙනවා. රූපස්කන්ධ රූප වේදයත් එසේය. රූපස්කන්ධයම රූප වෙනවා. වේදනා වේදනාස්කන්ධ වේදයත් එසේය. වේදනාස්කන්ධය වේදනාද එසේය. වේදනාව වේදනාස්කන්ධ වෙනවා. වේදනාව වේදනාස්කන්ධ වෙනවා. තනි ධර්මයක් එතන තියෙන්නේ. සංඥාව සංඥාස්කන්ධ වේදයත්. දිට්ඨි සංඥාව සංඥා වේ. දිට්ඨි සංඥාව සංඥා වේ. සංඥාස්කන්ධ නොවේ. සංඥාස්කන්ධය සංඥාද සංඥාස්කන්ධද වේ. සංඥාස්කන්ධ සංඥා වේදයත් එසේ. මෙතෙන් ගන්න මෙතන තියෙනවා දිට්ඨි සංඥාව සංඥා වේ. සංඥාස්කන්ධ නොවේ. සංඥාස්කන්ධ සංඥාද සංඥාස්කන්ධ වේ. සංඥා කියන එක විශාල දෙයක්. අපි දැන් මේ මොකද්ද මේ අපි කරන්නේ? සංඥාව ලබා ගන්න එකනේ. සංඥාව මේ කලෙක් කරන්නේ මොනවද? මේ සංඥාව. දැන් අපි හිතමු ඔය නෝනා මේ එංගලන්තේ ඇමරිකාවේ ගිහිල්ලා තන ඔය නෝනාගේ සංඥාව වැඩි මගේ සංඥාව මොකක්වත් නැහැ. මගේ සංඥාව බිඳුවයි. නෝනාගේ සංඥාව ගොඩයි. ඇයි? එහෙන් දැකලා තියෙනවා අනන්ත පරිමාණ ප්‍රදේශ අරව මේවා වයිවාරන්න ගොඩ නැගිලි හැඩරුව දේවල් අපිට දකින්න අපේ සංඥාව ඩිංගයි. දැන් නෝන PhD ගහලා තිනවා. මං O level විතරයි. අන්න නෝනගේ සංඥාව වැඩි මගේ සංඥාව අඩුයි. ඔන්න සංඥා තේරුම. එතකොට පැහැදිලි වෙන්න සංඥාව කියන එක මේ විස්තර කෙරෙන්නේ ඉතා විශාල දෙයක් නිසා තමයි. නමුත් තනි වචනයයි. තනි වචනයයි. එහෙනම් සංඛාරස්කෝදෝ සංඛාරස්කන්ධ වේ. සංඛාරස්කන්ධය තබා සංඛාරස්කන්ධය තබා අවශේෂ සංඛාරෝ සංඛාර නොවේ. මේ මොකද්ද නෝනා මේ අවශේෂ සංඛාර කියන්නේ? නෝන ඉගෙන ගත්තා නම් තකස් ගාලා කියන්න. අපේ නෝනලා කවුරු හරි එක්කෙනෙක් පට ගාලා කියන්නේ. එක්කෙනෙක් දැන් මෙතන නෝනා නිර්වාණයයි ප්‍රඥප්තියයි නේද? පුතේ නිර්වාණයයි ප්‍රඥප්තියයි නේද අවශේෂ ධර්ම වෙන්නේ? නෑ බුදුහාම. චිත්තචෛසික රූප නේද සර්? නෑ සංඛාරත් නොවන සංඛාරත් නොවන. කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර පුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර මොනෝද ඔන්න සංඛාර සංඛාර වලට සිත් 89යි. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ඔය තියෙන්නේ. ඔය සේරම සංඛාරයි. ඉතින් බුදු රත්තරන් නෝනලා අනිත් කට්ටියත් නිස්සද්ද වෙන්න එපා. මම කිව්වා ප්‍රතිචාර ප්‍රති උත්තර දෙන්න. මම හිතාගත්තේ මෙහෙමයි. දැන් සංඛාර කියන්නේ චෛතසික 50යි. අවශේෂ සංඛාර කියන්නේ ඒ චෛතසික 50 ඇර ඉතිරි චිත්ත රූප නිර්වාණ ඔක්කොම අවශේෂ සංඛාර. එහෙම ගත්තොත් වැරදිද සර්? නිර්වාණය දැම්මොත් ප්‍රඥාති දැම්මොත් සංඛාර ගන්නට දැකෙන්නේ නිර්වාණය සංඛාරයක්. අතරම් අම්මේ බුදු රත්තරන් නෝන නිර්වාණය නෑ. සංඛාර කියන්නේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර පුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර පුඤ්ඤාභි සංඛාර නෑ. ඒකේ තුන අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර වචනේ මට දැන් තේරෙන විදිහට මම කියන්නද සර්? සංස්කාර ස්කන්ධය වෙන්නේ චෛතසික 50 විතරයි. එතකොට සංස්කාර ස්කන්ධය හැර අනිකුත් සංස්කාර වෙන්නේ සිත් 89යි
චෛතසික වලින් වේදනාවයි සංඥාවයි රූප 28යි තමයි අනිකුත් සංඛාර වෙන්නේ. එතකොට සංස්කාර වලට සංස්කාර ස්කන්ධයටත් අයිති නොවන ධර්ම වෙන්නේ නිර්වාණයයි ප්‍රඥප්තියයි. නෑ මෙතන තියෙන්නේ නෝනා සංඛාර ස්කන්ධය තබා අවශේෂ සංඛාරයෝ. අවශේෂ සංඛාරයෝ සංඛාර ස්කන්ධ නොවේ. අවශේෂ සංඛාර කිව්වෙන් පස්සේ අන්නර කියපු සංඛාර ටික. දැන් නිර්වාණයයි ප්‍රඥප්තියයි මෙතෙන්ට අයිති වෙන්නේ නැහැ නෝනා. සංඛාර නෑ මම අර පච්චනීක එකට කියන්නේ සර් පච්චනීක එකේ දැන් පච්චනීක එකේ කියනවනේ මේ දැන් එතන පච්චනීක එකේ කියනවා සංඛාරත් නොවන සංස්කාර ස්කන්ධයත් නොවන ධර්ම අවශේෂ ධර්ම ඒ ධර්ම වලට නිර්වාණයේ ප්‍රඥප්තියයි තියෙනවා නේද සර්? ඔව් මෙහෙමයි. ඒතෙන්දි ගන්නේ සංඛාර කියලා ගන්නේ නෝනා මේ අපි මුල විස්තර කරන ආකාරයේදී මුල විස්තර කරේ අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වෙන් පස්සේ සංඛාර කිව්වේ කුසල අකුසල් නේද? කුසල අකුසල් සංඛාර කිව්වේ කුසල අකුසල. නමුත් ඒ අතරේ අපි නම් දුන්න අර කියපු ධර්මතාවලටත් සංඛාර කියලා. ඒව කුසල් වලට වැටෙන්නත් පුළුවන් අකුසල් වලට වැටෙන්නත් පුළුවන්. ඒ දේවල් වලට දුන්නු නම් ඒ ටික තමයි මෙතෙන්ට ගන්නෙ. නමුත් නිර්වාණය ප්‍රඥාප්ති කියන දෙක සංඛාර විදියට ගණන් ගන්නෙ නැහැ නෝන. ඒ මොකද හේතුව එහෙනම් ඒවා වෙනස් වෙන්නේ නැති නිසා. ඒක තමයි කිව්වේ. ඒ කියන්නේ සංඛාර වලට අයිති වෙන්නෙම නැති ධර්මතා තමයි නිර්වාණයේ ප්‍රඥප්තියයි. අනිත් ධර්මතා සියල්ලම සංඛාර වලට අයිති වෙනවා. දැන් මෙතන කියන්නේ එහෙම ඒක නෙවෙයිනේ නෝන. ඒක නෙවෙයි නෝන. සංඛාර ස්කන්ධයද අවශේෂ සංඛාරයෝ. නෝනගේ උත්තරේ චුට්ටක් සංශෝධනය කරන්න ඕන. අවශ්‍ය ඒ නිර්වාණයයි ප්‍රඥප්තියත් එහෙනම් අවශේෂ සංඛාරයක් වෙන්න ඕන බේ. අවශේෂ සංඛාරයෝ සංඛාර නොවේ. සංඛාර ස්කන්ධ නොවේ. අවශේෂ සංඛාරයෝ. අවශේෂකම සංඛාර වර්ගයක් තමයි. සංඛාර වර්ගයක් තමයි. නමුත් ඒවා සංඛාර ස්කන්ධයට අයිති නැහැ. ඒවා සංඛාරයි. නමුත් අවශේෂ සංඛාර එහෙනම් නිර්වාණය ප්‍රඥප්තිය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒක තේරුම් ගන්න සංඛාර කියන දැන් අර දිට්ඨියත් කිව්වාගේ තමයි සංඛාර කියන වචනේ තේරුම නොඑක් ක්‍රියාකාරකම්. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ක්‍රියාකාරකම් නෙවෙයිද? කාය කර්ම හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. වචී කර්ම හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒ වගේ. එතකොට පුඤ්ඤාදී සංඛාර දෙවෙනි ඡේදයේ අන්තිමට තියෙනවා මේ න සංඛාරා න සංඛාර ස්කන්ධෝති ආමන්තා න සංඛාර කන්දෝ න සංඛාරාති. ඊට පස්සේ සංඛාර කන්දෝ ටප්පා ඒ කියන්නේ සංස්කාර ස්කන්ධ කියලා. ඒ කියන්නේ චෛතසික 50ක් කියලා අවශේෂා න සංස්කාර කන්දෝ සංඛාරා. එතකොට සංඛාර නොවහු සංඛාර නොවේදයාත් සංඛාර නොවහු සංඛාර ස්කන්ධ නොවේදයාත් බලන්න අන්න සංඛාර නොවහු එසේය සංඛාර ස්කන්ධ නොවේ සංඛාර ස්කන්ධ නොවේ සංඛාර නොවහුය යත් සංඛාර ස්කන්ධය තබා අවශේෂයෝ සංඛාර නොවේය සංඛාර වෙති සංඛාර වෙති යව සංඛාර දැන් මෙතන එතකොට අන්තිමටම කියන දේශ සංඛාරේච සංඛාර කන්දේච ටපෙත්තා. එතකොට සංඛාරයක් කියලා සංඛාර ඊට පස්සේ අවශේෂය මට ඒකයි උත්තරේ දැනගන්න ඕන සර්. අවශේෂ සංඛාර ස්කන්ධ නොවේ අවශේෂයෝ කියන්නේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ආදී 10ක් 15ක් විතර කියන්න පුළුවන්. අවිද්‍යා පත්‍ය සංඛාර
සංකාර ස්කන්ධ නොවේ. සංකාර වෙති. ඒකෙන් වෙතින්නේ සංකාර වෙති. ඒව සංකාරයි. සංකාරද සංකාර ස්කන්ධද අවශේෂෝ නොද සංකාරයෝ නොද සංකාර ස්කන්ධයි. ඉතින් අවශේෂෝ සංකාර වෙති. එතන අවශේෂෝ කියන්නේ සංකාරේච සංකාර කන්දෝච ටපෙත්තා සංකාරයක් කියන්නලු සංකාර කන්දයක් ඇරලා අවශේෂා සංකාර ස්කන්ධ ඔව් ඉතුරු ටික ඒ කියන්නේ සංකාරත් අයින් කළා සංස්කාර ස්කන්ධත් අයින් කරාම ඉතුරු වෙන්නේ නිර්වාණය ප්‍රඥප්තිය නේද? ඒකයි මගේ ප්‍රශ්නේ සර්. බුදු රත්න නෝනා නැත. සමාවෙන සංකාර සර් සමාවෙන සර් මම සේනානායක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න සර් මේ ගැන. ඇත්ත වශයෙන්ම සංස්කාර ස්කන්ධේ නිර්වාණ ප්‍රඥාප්තිය අයිති වෙන්නේ නැහැ සර් කියු විදිහට. ඒකයි. ඊළඟට සර් සංස්කාරත් අයිති වෙන්නේ නැතුණාට ඉතුරු සංස්කාර කිව්වම කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. ඔව්. ඒකම පුඤ්ඤා පටිසමුපාදයේ ධර්මයේ පටිසමුපාදයේ පැහැදිලි කරලා තියෙන පැහැදිලිම ඊට පස්සේ පුඤ්ඤා සංකාර, අපුඤ්ඤා සංකාර, ආනෙන්ජා සංකාර. මේ ටික තමයි යන්නේ සංකාර වලට. මට පැහැදිලි මේක හොඳටම. එතකොට මේ ඒව සංඛාරයි නෝනා බුදු අම්මා ඒව සංඛාර මට සංස්කාරයි සංස්කාර ස්කන්ධයයි පැහැදිලි මෙතන අහන්නේ පච්චනීක වාරයේදී සංස්කාරයි සංස්කාර ස්කන්ධයයි දෙකම අයින් කරලා ඉතුරු අවශේෂා එතන සංකාරත් අයින් වෙනවා සංකාර ස්කන්ධයත් අයින් වෙනවා ඊට පස්සේ අවශේෂා කතා කරන්නේ ප්‍රාථමික වාරය සර් මම කතා කළේ සර් දැන් කරගෙන ආවේ අනුලෝමයනේ සර් අනුලෝමයේ ඉවරලා පච්චනීකට යන්න සර් නැත්නම් අපිට තවත් එක කන්ෆියුස් වෙනවා සර් කොහොම ඉන්න දැන් අපි අනුලෝමයේ රූපස්කන්ධය කතා කළා වේදනාස්කන්ධ ඊළඟ සංස්කාර ස්කන්ධය සර් සංස්කාර ස්කන්ධේ සංස්කාරෝ සංස්කාර ස්කන්ධේ වේ ඒක පැහැදිලි කරන්න ඉස්සලා පුතේ කරුණාවෙන් පැහැදිලි කරගන්න මේ පාලි පැත්ත බලන්න සංකාර න සංකාර ස්කන්ධෝති සංකාර නොවහු සංකාර නොවේයද යාත් ආමන්තා එසේය න සංකාර ස්කන්ධෝ න සංකාරෝති සංකාර ස්කන්ධ නොවේ සංකාර නොවහුද යාත් සංකාර ස්කන්ධ නොවේ සංකාර නොවද संकार स्कंद तबा में संकार स्कंदो टपेत्वा संकार स्कंदे तबा अवशेषयो न संकार स्कंदो संकार स्कंद नोवेय न संकार स्कंदो संकार स्कंद नोवेय संकार स्कंदे तबा अवशेषयो एक यानी संकारेट आयति चैसिक 50 හැර අනෙකුත් චෛසික මේ සිත් නෙවි ඔය තියෙන අවිද්‍යා පත්‍ය සංඛාර ආදී කියන 10ක් 12ක් විතර තියෙන සංඛාර ස්කන්ධ නොවේ ඒව සංඛාර ස්කන්ධයට අයිති නැත කියලායි කියන්නේ සංඛාරෝ මේ බලන්න සංඛාර වෙති ඒව සංඛාරයි සංඛාරද සංඛාර ස්කන්ධයේද තබා සංඛාරයේද සංකාරය තබා අවශේෂෝ නොද සංකාරය එහෙනම් දුවේ ඔය ළමයා කියන කතන්දරේ සංකාරද අර අවිද්‍යා පත්‍ය සංකාර ආදී දේවලුයි සංකාර ස්කන්ධයයි චෛසික 50යි තබා අවශේෂෝ නොද සංකාරය එහෙනම් අර නිර්වාණ ප්‍රඥාප්ති ආදී නොද සංකාර ස්කන්ධ වේ මේව ටිකක් කල්පනාවෙන් තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ භාෂාව මම මුලින් කිව්වා පොළොන්නරු භාෂාව සිංහලට පරිවර්තනය වෙච්ච ආකාරය කෙලින්ම පාලි ටෙක්ස්ට් එක ඒක නිසා බුදු කෘතේ 3 වෙනි පීඨෙන් මේක වෙනස් කරගන්න එපා සංකාර මම දුවේ මේ අමිත දුව නේද කතා කරේ එහෙමයි සර් ඔව් මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා සර් හරි සර් හරි මම ඒකට පුතා සර් මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ නැහැ සර් දැන් අප සර් අනුලෝමයේ කියාගෙන ආවනේ සර් ඒ අනුලෝමයේ සංඛාර ස්කන්ධය කියන්නේ සර් අනුලෝමයේ සංඛාර සංඥා ස්කන්ධ එතන සංඛාර කියන්නේ චෛතසික 50ද හරි අම්මෝ අනුලෝමයේ පළවෙනි එකේ
සංකාරයෝ සංකාර ස්කන්ධ වේදයාත් ඔව් සංකාරයෝ සංකාර වේදයාත් සංකාර ස්කන්ධය තබා අවශේෂෝ සංකාරයෝ සංකාර ස්කන්ධ නොවේ. දැන් තේරුණාද? අවශේෂ කිව්වේ අන්නර අවිද්‍යාව හරි පත්‍ය හරි සංකාර ඒක තේරුණා සර්. ඔව් සංකාර ස්කන්ධ නොවේ. සංකාර ස්කන්ධය සංකාරද සංකාර ස්කන්ධ දෙවේ. සංකාර ස්කන්ධය සංකාරත් වෙනවා සංකාර ස්කන්ධයත් වෙනවා. සංකාර ස්කන්ධය සංකාරයෝය එසේය. සංකාර ස්කන්ධය සංකාරයි. සර් එතන පළවෙනි එතන සංස්කාරය කියන්නේ චෛසික 50ද සර් මට ඒකයි දැන සංකාර ස්කන්ධය කියන්නේ චෛසික 50. 50 සංඛාරය කියන්නේ සංකාරය කියන්නේ මේ සේරම දේවල්. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන නාම කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ඒව සේරම මේ කවවල චෛසික 50යි සේරම. හරි සර් හරි දැන් තේරුණා සර්. හරි සමාවෙන්න එතනදී මොන සබ්බද්දි වාරේම සංකාර. ඒක පැහැදිලිනේ. මුළු සබ්බද්දි වාරේම සංකාර. අපි සේරම අපේ ළඟ තියෙන සංකාර. ඇයි කුසල අකුසල අභ්‍යාකුත අරව මේව සේරෝම අපේ ළඟ තියෙනවා. විපාක ක්‍රියා හැම දේවල්ම අපේ ළඟ තියෙනවා. නැත්te එකම දෙයයි නිවන විතරයි. නිවනයි ප්‍රඥප්තිය තියෙනෝනේ. දැන් ඕන කිව්වොත් අපේ මහවැව නෝන කිව්වොත් ඉතින් ප්‍රඥප්තියක්නේ. ඕක නැති වෙන්නේ නෑනේ. නෝන මරුණොත් මහවැව නෝ කියලා නෝන කෙනෙක් හිටියා කියලා මේ බෝඩේ යනවා. පැහැදිලි වෙන්න ඕන. ඒක නිසා අමාරුයි නෝනා මේව කියවලාම පට්ට ගහන්නම ඕන. මේව කියවලා පට්ට ගහලම මේ හමාරලම ගන්න ඕන. ඒක නිසා තුන්වැනි පිටයි අමාරු කරලා හිතා ගන්න එපා. එතකොට දැන් අපි මෙන්න මේ ප්‍රවෘත්ති වාරයේ කොටස් ටිකක් කියවන්න ඕමනා වුණා. ඒකයි අවශ්‍ය සර් ඒ ඉස්සෙල්ලා දැන් විඥානයත් එකක් කියලා ඉන්න සර්. අර කාටද උනා වගේ තමයි. රූපස්කන්ධය වේදනා සංඥාස්කන්ධය සංකාර සංකාරය සංකාර ස්කන්ධය විඥානස්කන්ධ වේදයට එසේය. ස්කන්ධය රූපස්කන්ධ වේ. රූපස්කන්ධය රූපස්කන්ධ වේ. අවශේෂෝ ස්කන්ධය රූපස්කන්ධ නොවේ. ඉතින් පැහැදිලි කරගන්න ඕන අර අවශේෂ කියන වචනේ විඥානස්කන්ධ වේදයට එසේය. ස්කන්ධයෝ වේදනාස්කන්ධ වේදි විඥානස්කන්ධ වේද එසේය. ස්කන්ධයෝ සංඥා විඥානස්කන්ධ වේද එසේ ස්කන්ධයෝ සංකාර ස්කන්ධ වේදයක් සංකාරිත ස්කන්ධයද සංකාර ස්කන්ධ වේ. අවශේෂෝ ස්කන්ධයෝ සංකාර ස්කන්ධ නොවේ. එතකොට පැහැදිලි වෙන්න ඊටාම චුට්ටයි නෝන එකේ තියෙන්නේ විස්තර කරගන්න. ඒක අනිතක මේකේ පොඩි මේ කොටස මේ ටිකක් ග්‍රහණය කරන්න අවශ්‍යමයි. තුන්වැනි පිටෙන් හේතුව සර් එතන දැන් විඥාන ස්කන්ධය කියන්නේ සිත් 89. ඔව් විඥානය කියන්නේ වේදනාවයි විඥානේ වේදනාවේ විඥානේ වේදනාවෙත් වේදනාස්කන්ධය වේදනාවයි දෙකම එකයි විඥානේ විඥානයයි විඥානස්කන්ධය දෙකම එකයි වෙනසක් නැහැ. අනිත් පද තුන විතරයි වෙනස් වෙන්නේ. එහෙමයි නෝනා. දැන් මෙතෙන්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ධම්මසංගණේ කියවුවනම් පැහැදිලි වෙනවා. ධම්මසංගණේ කියවුවනම් පැහැදිලි වෙනවා. නෝන විඥාණය අපි විඥාය අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කිව්වම එතෙන්දි මොකද්ද නෝන තියෙන්නේ? නෝන එතෙන්දි මොකද්ද තියෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර විපාක විඥාන. අන්න හරි. විපාක 32 එතන තියෙන්නේ. විපාක විඥානයක් එතන තියෙන්නේ. එතකොට විඥානය දැන් එහෙම නැතුව අපි චක්කු විඥානය කියුවෙන් පස්සේ මොකද්ද තියෙන්නේ? චක්කුවෙන් දකින රූපය ග්‍රහණය කරගන්නා වූ විඥානසිත. සෝත විඥානය, ගාන විඥානය, දෙව් ඒකටත් කියන්නේ විඥානය. නමුත් චක්කු විඥාන, සෝත, ගාන, දිව්හ, කාය විඥාන, මනෝ ධාතු. මනෝ විඥානය. එහෙනම්
මනෝ විඥාන කියලා පිරිසුදු කරලා තියෙනවා සිත. ඒ කියන්නේ සිත 76. මනෝ පිරිසුදු කරනවා, පිරිසුදු වෙනවා. එතකොට මේ සේරම සබ්බද්ධ වාරයම එකට එකතු කරලා විඥානය කියලා අපි කියනවා. එතකොට දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං කියුවන් පස්සේ අපි එතෙන්දි විපාක 32 නොගන අනෙකුත් කුසල අකුසල් ගන්න පුළුවන්ද? අපිට ගන්න බෑ. ඒ වගේ විඥානයත් විශේෂයි. අර ධම්මසංගණියේ කියවනම් පැහැදිලි වෙනවා විඥාණයට දීපු නාම. එතකොට පැහැදිලි කරගන්න අපි මනසෙන් ගන්නා වූ දේ. දැන් මම එදා ඉස්සෙල්ලා ගතව කිව්වා සෝ කියන්නේ මොකටද? දැන් අර අනිත් පාඩමේදී සෝ මේ සෝ කායේ කායනුපස්සී විහෙරති. so what is so නෝනා එතන තියෙන්නේ හිත. දැන් විඥානයේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිවහා විඥාන, චුතිසිතෙත් කියන මොකද අනිත් පැත්තට නෑ. එතකොට සාති භික්ෂුව සාති මට මතක හැටියට මජ්ක්‍ධිම නිකායේ සාති තණ්හා සංකේ සූත්‍රයේ බුදුහාඳුරෝ කියනවා විඥානය කියන්නේ ප්‍රත්‍ය සම්ප්‍රයුක්ත ධර්මයක්. විඥාණයට යන්න බෑ තවත් භවයකට. විඥාණයට යන්න නම් අනිත්කුත් ධර්මයක් තියෙන්න ඕන. ඒව ධර්ම එකක්වත් යන්නේ නැහැ. ඒක නිසා විඥානයේ ප්‍රත්‍ය සම්ප්‍රයුක්ත. එහෙනම් විඥානය නෙවෙයි. ඇයි එහෙම වුනේ? නෝන ඒ ප්‍රශ්නේ දීර්ඝයි. දැන් බුදුහාමුදුරෝ කිව්වා නොයෙක් කතා මම අහවල් භවයේ මෙහෙමයි. දැන් මේ බුදුහාමුදුරෝ එදා මෙහෙමයි, අද මෙහෙමයි, එදා මෙහෙමයි, අද මෙහෙමයි කියලා නොයෙක් කතන්දර. සාති අහලා මිනිහට හිතුණා ඒ වික්ෂුන් වහන්සේට හිතුණා මේ විඥානය තමයි ඊළඟ භවයට ගියේ, මේ භවයට ආවේ විඥානය තමයි. අන්න බුදුහාමුදුරු දුන්න උත්තරේ. එතකොට පැහැදිලි කරගන්න විඥානය කියන එක තනි වචනේ වුණාට බෙදලා බලන්න ඕන. විඥානය ප්‍රත්‍ය සම්ප්‍රයුක්ත ධර්මයක්. අතෙන්දී අපි ප්‍රතිසන්දි සිතට යන්නේ විඥානය නෙවෙයි. ප්‍රතිසන්දි සිතට යන්නේ, ප්‍රතිසන්දිය ගන්නෙ විඥානය තමයි. ඒ දීපු වචනේ එතන පටිච්චසමුප්පාදයේ දීපු වචනේ විඥානය. නමුත් ඊට වඩා වෙනස් වූ චිත්ත චෛතසික වල යම්ම කිසි ශක්ති විශේෂයක් තමයි ප්‍රතිසන්දිය දෙන්නේ. අන්න සෝ කිව්වේ අන්න ඒකට. සෝ කිව්වේ ඒකට. දැන් අපි සෝ කායේ කානුපස්සී විහෙරති. දැන් මම මගේ මේ රූප කොටස් ටිකද මේ කය දිහා බලන්නේ නෑ. මගේ මනසෙන් මම බලන්නේ. මගේ මනස චක්කු සෝත ගාන දිවහා කාය නෙමෙයි එතෙන්දි තියෙන්නේ. සුද්ධ මනස. සුද්ධ මනසෙන් තමයි මම නැවත මේ රූප කලාප දිහා බලන්නේ. අන්න විස්තර කරපු තැන. එහෙනම් තුන්වැනි පිටෙන් ඔය හොඳයි. ඇත්ත වශයෙන්ම ওই වගේ මත අරවමවා තියෙන ඒවා ඛණ්ඩණය කරගන්න අවශ්‍යයි. ගොඩාක් දැනීම ඕන. විවේචනාත්මක බුද්ධිය අවශ්‍යයි. කිසි වෙලාවක ඕවට ගරහන්න ප්‍රතික්ෂේප කරන්න නැහැ. ඕව හැම එකක්ම ග්‍රහණය කරන්න උත්සාහ කරනවා. ඒක නිසා පසුතැවෙන්න එපා. විඥානය කියන්නේ ඒ වගේ විශේෂිත දෙයක්. ඒක කල්පනාවට ගන්න ඕන. බුදු රත්තරන් ඕන. තුන්වැනි පිහිටයි, හතරවන දෙවියෝ ආරක්ෂ කර ගන්න ඕන, ජයමෙන්න ඕන, සැපෙන්න ඕන හැමෝටම. එතකොට අපි තව චුට්ටක් ඉස්සරහට යමු. දැන් ප්‍රත්‍යুৎপন্ন වාරය දැන් අපි අවසන් කරලා යමක රූපස්කන්ධය උපදිනා මෝහට වේදනාස්කන්ධය උපදිනදත් ඒව දැන් කියාගෙන ගියා. ඒවත් කියුණා. අතීත වාරයේ කියවිලා අවසන් කරේ. එතකොට අපි 10 11 12 67 වෙනි පිටුව ඒ මොකද චුට්ටක් කල්පනාවට ගන්න ඕන. මේක දිගට ඇදගෙන යන්න අවශ්‍යයි කොහොම හරි. ඒ මොකද මේ කල්පනාවෙන් හරි 10 හරි. දැන් යමෙක්ට රූපස්කන්ධය නූපදිනා අපි ඒ ගැන කිව්ව වේදනාස්කන්ධය උපදින්නේ නැත. රූපස්කන්ධය නූපදී නම් ඕහට වේදනාස්කන්ධය දැන් ස්කන්ධ සමා වෙනස දැන් ස්කන්ධ යමකේ වගේ තව ගොඩක් යමක තියෙන හින්දා
අපිට ස්කන්ධ සමකය පොඩ්ඩක් හිමින් කරා නම් හොඳයි කියලා හිතෙනවා. මේ දැන් මං හිතන්නේ හැමෝටම තේරෙන්නේ නැති පළවෙනි කොටස තේරෙන්නේ නැති දැන් ඔව් මේ ඔව්. පවත්ති වාරයක් පොඩ්ඩක් ඒ වගේ හිමින් කරගෙන යනවා නම් හොඳයි සර්. මේ එතකොට හැමෝටම පැහැදිලි වෙන විදියට. එහෙමනම් මේ මෙතන ඉඳලා අපි එහෙම හිටියන් හරි. එහෙමනම් නෝනා 67 66 10 වෙනි ඡේදය. දැන් නෝනලා පොත කියන්න යමෙක්ට රූපස්කන්ධය තවත් පොඩි ප්‍රශ්නයක් අනේ මම සමාදාසද්දා කියලා මේ අර පත්තිවලදී හුරුව බෝඩ් එකේ දානවා නැගිටිනවා වාඩි වෙනවා කතා කරනවා ඒ වේගය හකුල ගන්න අවශ්‍යයි මම යමෙක්ට රූපස්කන්ධය නූපනි නම් ඕහට නූපනි බලන්න මේ අතීත වාරයේ past tense මේ කියවෙන්නේ නූපනි නම් ඕහට වේදනාස්කන්ධය නූපන යාත් නැහැ රූපස්කන්ධය උපදින නැත්නම් වේදනාස්කන්ධය වෙන්න පුළුවන් ඒ කියන්නේ අරූපයට ඒ විස්තර කරපු තැන තමයි අපි නතර කරේ යලි යමෙක්ට හෝ වේදනාස්කන්ධය නූපනි නම් ඕහට රූපස්කන්ධය නූපන යත් එහෙමත් වෙන්නේ නැත ප්‍රත්‍යනීක පුද්ගල අසඤ්ඤ භාවයෙන් තවත් පොඩි කාරණයක් මට මේක කියන්න සිද්ධ වූ සර් මෙතන ඇත්තටම නැති කියන්නේ එකේ නෑ කියන අර්ථය නෙවි නේද එන්නේ සර්. ඒ කියන්නේ මට ඒක චුට්ටක් එක පැහැදිලි මදි සර්. ඒ කියන්නේ දැන් 10ද 10 වෙනි එකේ සර්. රූපස්කන්ධය නූපනි නම් කියන්නේ රූපස්කන්ධය උපදින්නේ නැත්තම් රූපස්කන්ධය past tense ඉපදිලා නැත්තම් ඕහට වේදනාස්කන්ධය නූපන දෙයත් වේදනාස්කන්ධයත් ඉපදින්නේ නැද්ද? ඔව් දැන් අරූප තලයේ හිටියානම් එයාට වේදනාස්කන්ධය රූපේ උපදුනේ නැති වුණාට වේදනාස්කන්ධය උපදින්න පුළුවන්. මෙතන ඇති වෙනවා වේදනාස්කන්ධය ඇති වෙනවා. වේදනා මෙතන කියවෙන්නේ නූපන කියන එකේ ඉපදින්නේ නැද්ද? එහෙම නෑ. ඒ කියන්නේ ඇති. මෙතන කියන නැත කියන එකේ න කාර්යය තියෙන්නේ පුතේ ඇත කියන එකයි. ඕහට වේදනාස්කන්ධය නූපන එතකොට ඒ කියන්නේ සර් මේක වක්‍රාකාරයෙන් තමයි කියන්නේ උත්තරේ නේද සර්? ඒ කියන්නේ අතර පුතේ මේ නූපන නැත. නූපන කියන්නේ ඉපදින්නේ නෑ. එහෙනම් නැද්ද? උපදිනවා. නකාර දෙකක් ඔතන තියෙනෝනේ අපේ. ඒකයි ඔය කියවෙන්නේ. මේ මම කිව්වේ මේවත් ඊටාම සූක්ෂම හිතන්න. එතකොට තවත් කාරණයක් වේදනාස්කන්ධය අරූපේ තියෙනවා. උමු රූපස්කන්ධය අරූපේ නැහැ. මේකයි කියන්නේ නූපන නම් යමෙක්ට රූපස්කන්ධය යමෙක්ට හෝ වේදනාස්කන්ධය ඊළඟ අනිත් පැත්ත හරවනවා. යමෙක්ට හෝ වේදනාස්කන්ධය නූපනි නම් past tense ඕහට රූපස්කන්ධය නූපන යත් රූපස්කන්ධය ඇති වෙන්නේ නැද්ද යත් ඒතන වේදනාස්කන්ධය උපදින්නේ නැත්තම් එහෙනම් ඒක අනිත් පැත්ත අසඤ්ඤ භවයේ ප්‍රත්‍යනීක පුද්ගල කියනවා නැහැ වේදනාස්කන්ධය නැති වුණාට රූපස්කන්ධය උපදින්න පුළුවන් ඒ කොහෙද අසඤ්ඤ භවයේ ඒ විදිහට මේවා මේ කියන මේ තේරුම් මේ භාෂාව හැසිරීමත් මේකේ එක්තරා ප්‍රමාණයකට තවත් කාරණයක් මේව සරල කරලා සමාවෙන්න සර් මෙතනදී මේ යස්ස රූපස්කන්ධ නූපජ්ජිත කියනකොට යමකොට අතීතයේ රූපස්කන්ධය නූපදුනිද ඉපදුන් නැද්ද කියලා නේ අහන්නේ. ඒකට එහෙම කෙනෙක් හොයාගන්නත් බෑනේ සර්. ඒ කියන්නේ අතීතයේ භවයේවල යම් කිසි කාලයක රූපස්කන්ධයක් අනිවාර්යයෙන්ම ඉපදිලා තියෙන්න ඕනේ. ඒක නිසාම මේක මෝග ප්‍රශ්නයක් හැටියට අහන හින්දා නෙවෙයිද නැති කියලා එතන උත්තර දීලා තියෙන්නේ සර්? නෑ මෝග ප්‍රශ්න තියෙනවා පුතේ. මෝග ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා මෝග ප්‍රශ්න තියෙනවා කීපයක්. මෝග ප්‍රශ්න මෙතන අර පුද්ගල වාරයේ හින්දා පුද්ගලයෙක් වුණාම මුළු සංසාරෙම බලනවා කියලා වගේ අදහසක් තියෙනවා සර්. ඒකයි මම එහෙම ඇහුවේ. නෑ
නෑ මෙතන ඇත්ත වශයෙන්ම මේ භවනේ තියෙන්නේ අතීත භව වශයෙන් විස්තර කිරීමනේ. එහෙම දැන් මහත්තයා ඒ කාරණේ එහෙම ගන්නව නම් ඒකේ දෙවෙනි ඡේදය 11 වෙනි ඡේදය ඒවට මොකද කියන්නේ 11 වෙනි ඡේදයේ දෙවෙනි ඡේදය යලි යම් තැනක හෝ වේදනාස්කන්ධය නූපන්නේ රූපස්කන්ධය නූපදියත් එතකොට ප්‍රත්‍යනීක ඕකාශ එතකොට විස්තර කරන ආකාරය සර් එතන තැන කතා කරලා නැහන්නේ සර් යත්ත කිව්වොත් එතකොට අතීත ඔක්කොම භව සේරම ගන්න බෑනේ සර් එතකොට මේ නෑ යස්ස කියන්නේ යමෙක් හටනේ නෑ යත්ත කියලා යස්සද සර් ඔව් යස්ස රූපස්කන්ධය යම කොහට යස්ස වාපන යස්ස තවත් කාරණයක් මහත්මයා කරුණාවෙන් යමෙක් හට රූපස්කන්ධය නූපදී නම් කෝහට වේදනාස්කන්ධය නූපන යත් උපදින්නේ නැද්ද යත් එහෙම නොවේ නැත ඒ කියන්නේ වේදනාස්කන්ධය ඇති වෙනවා රූපස්කන්ධය නැති වුණාට අරූපය ඒ කියන්නේ අරූපේ හෘද වස්තුව නැතුව අරූපේ හෘද වස්තුව හිත පවතිනවා කියලායි විග්‍රහ කරන්නේ. ඒක රූප කාණ්ඩයේ කෙරෙද්දි කෙරෙන්න ඕන හෘද වස්තුව නැතුව විඥාණය පවතිනවා. වේදනා සංඥා සංකාර විඥාන පවතිනවා කියලා අපි උගන්වලා තියෙනවා. ඒක තමයි මෙතෙන්ටි ගන්නෙ. ඊළඟ තවත් පොඩි කාරණයක් මේ මහත්මයා භව 9ක් තියෙනවා. ඒ භව 9 පොඩ්ඩක් කල්පනාවට ගන්න ඕන. කාමාවචර රූපාවචර අරූපාවචර තුනයි. ඊට පස්සේ කාමාවචර රූපාවචර අරූපාවචර තුනයි. ඒකෝකාර චතුෝකාර පංචෝකාර ඒකෝකාර චතුෝකාර පංචෝකාර තුනයි. අසඤ්ඤ සංඥා නේව සංඥා නා සංඥා ඔන්න 9. ඔය බෙදෙන ආකාරය චුට්ටක් කල්පනාවට විශේෂයෙන්ම ගත යුතුයි. මම නැවත කියනවා ඒක දැනගන්න කාමාවචර රූපාවචර අරූපාවචර ඒකෝකාර චතුෝකාර පංචෝකාර අසඤ්ඤ සංඥා නේව සංඥා නාසං ඔය භව 31 ඔතන භව 31ක් ක්ලාසිෆයි කරනවා. ඒකේ බෙදීම් චුට්ටක් කල්පනාවට ගන්න ඕන පැහැදිලි කර ගන්න ඕනේ. ඒක නිසා තුන්වන පිටෙන් ඒක මම විස්තර කරන එක අර දුවට මම මේ සංකාර කියන එක විස්තර කරනවා. මම පෞද්ගලිකව මම සටහනක් ලියලා ඔය ළමයට ලැබෙන්න සලස්වනවා. ඒක අයි මෙතන මේ විදියට පැහැදිලි කරගන්න ඕනේ. අනිත් එක අපේ විද්‍යාරත්න මහත්මයා මොකක් හරි කියන්න තියෙනවද? විද්‍යාරත්න මහත්තයාට මොනවා හරි කියන්න තියෙනවද? සර් විද්‍යාරත්න මහත්මයාට මොනවා හරි කියන්න තියෙනවද? එක දෙයක් කියන්න තියෙනවා සර්. මේකට උත්තරේ තියෙනවා. උත්තරේ තියෙනවා සර් මේ වාචනා මාර්ගයේ 65 වෙනි පිටුව මං අරන් පෙන්නන්නද සර් ඒක? නෑ හරි 65 වෙනි පිටුව ස්කන්ධනේ මයි ළඟ තියෙන නෑ සර් නෑ මේ වාචනා මාර්ගයේ 65 වෙනි පිටුවේ ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා සර්. මේ මට අවස්ථාවක් දුන්නොත් මං අරන් පෙන්නන්නම්. මං බලන්න පුද්ගල ඕකාසවාරයේ පුද්ගල ඕකාසවාරයේ 65 වෙනි පිටුවේ පුද්ගල ඕකාසවාරයේ නේද? නෑ සර් 65 වෙනි පිටුවේ ප්‍රත්‍යනික පුද්ගල වාරය පිටුව අවසානයේ මම ඒක අරන් පෙන්නන්නම්. හරි යසයා පුද්ගල රූපස්කන්ධය තෙම නූපජ්ජිත අතීතේ රූපදී වේද තේ නාට්ටි රූපස්කන්ධය අතීතේ නූපන් පුද්ගලයෙක් නොමැත.
කියලා තියෙන එක බලන්න. ජයන්ත මහත්තයාට වචන මාර්ගයේ ගත්ත හැකිද? ඔව් හරි. අරූප පුළුවන් සර්. රූප භූමියට හොත් අරූප භූමියට උපද්ද වශයෙන් පැමිණෙන පරිනිබ්බායයේ රූප භූමියේ ඉපිද පිරිනමනන් හැර සෙසු පුද්ගලයන්ට අනුවර්තයි. හරිද? අරූප භූමියේ ඉපිද පිරිනමනන් හැර සෙසු පුද්ගලයන්ට අනුවර්තයි. ඉතින් අරූපය කියන එක හරිනේ මහත්මයා. මෙතන තියෙනවා සර් ඔක පෙන්වන්න පුළුවන්. ඔව්. ජයන්ත මහත්තයා ගන්නවා ඒ පිටුව. ඔව්. පිටු අංක මෙතන අතීතේ නූපන් පුද්ගලෙක් මම ඔව් මෙතන තියෙනවා. යස්ස යම් පුජ්‍යලේකුට රූපස්කන්ධයේ තෙමේ නූපජ්ජිත අතීතයේදී නූපන්නේ වේද රූපස්කන්ධයේ අතීතයේ නූපන් පුජ්‍යලේක් නොමැත. මෙන්න මේ කාරණේ තමයි මේක සංසාර ප්‍රවෘත්තිය පෙන්වන අවස්ථාවක්. එතකොට සංසාර ප්‍රවෘත්තියේ අතීත කියනකොට දැන් ඉන්න මොහොතේ ඉඳන් මුළු සංසාර ප්‍රවෘත්තිය අතීතයටම දුවන්න ඕන. අතීතයට දුවනකොට එයාට රූපස්කන්ධයක් නොතිබුණ පුජ්‍යලයක් නොමැත කියන එකේ ඒ ස්වභාවය තමයි උතන නැති කියලා පෙන්눔 කරන්නේ. ඔය යමෙක් හට රූපස්කන්ධය නූපදිනම් මෝහට වේදනාස්කන්ධ නූපදයක් නැත. ඒ කියන්නේ අරූපේ දැන් ඊළඟ ඡේදය බලන්න කරුණා කරලා අනුලෝම බලන්න කරුණාවෙන් අතීත භව සංසාරේ මෙතන කියනවා අතීත භව සංසාරේ රූපස්කන්ධේ නූපන්නා වූ පුජ්‍යලයක් නැත්තේය. රූපස්කන්ධේ උපන්නා වූම පුජ්‍යලයන් ඇති බැවින් යස්ස රූපස්කන්ධෝ නූපජ්ජිත්තා යන සම්නිට්ඨාන පදයාගේ අභිධේයාත්මයක් ලැබේ. එසේ සම්නිට්ඨාන පදයාගේ අභිධේයාත්මයක් නොලැබෙන බැවින් තස්ස වේදනාස්කන්ධෝ නූපජ්ජිත්ත යන සංසිද්ධයාගේ අභිධේයාත්මයක්ද නොමැත. ඊට පස්සේ තව පොඩ්ඩක් ගියාම පේනවා එසේ සම්නිට්ඨාන සංසය දෙපදයාගේ අභිධේයාර්ථ නොමැති බැවින් යම් පුජ්‍යලයකට අතීතයේ රූපස්කන්ධයේ නූපනේ නම් ඒ රූපස්කන්ධයේ නූපන්නා වූ පුජ්‍යලයාට වේදනාස්කන්ධයේ අතීතයේදී නූපන්නේ දැයි සර්වඥයන් වහන්සේට විමතියක් නැත්තේ නමුත් විනය්‍ය පුජ්‍යලයන්ගේ අධ්‍යාශය වශයෙන් ප්‍රශ්න නංවා සිව්වැදෑරුම් ප්‍රශ්නයන් අතුරෙන් මෝග ප්‍රශ්නය වශයෙන් පිළිතුර පංචකයේ අතුරෙන් නත්ති යන වචනය ප්‍රතික්ෂේප විසඳමින් මේ නත්ති කියන්නේ මේ මෝග ප්‍රශ්නේ ප්‍රශ්න හතරක් අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න හතරෙන් මේ හතරක් තියෙනවා. ඔව් මෝග ප්‍රශ්නය කියන්නේ මෙන්න මේ ප්‍රශ්නය තමයි සර්. ප්‍රශ්න හතර තියෙන නේද? පිටුව 59ට ගන්න කියන්නේ. අරූප ඒ භූමියේ ප්‍රශ්න හතරක් ගන්න පුළුවන් පිටුව 59ට ගත්තොත් ජයන්ත මහත්මයා අරූප භූමියේ ඉපද පිරිවිනන හැර නෑ මෙතන මහත්මයා 67 වෙනි පිටුව බලන්න 67 වෙනි පිටුවේ උඩම ඡේදය අරූප භූමියේ හැර ඒ අරූප භූමියේ ඉපද පිරිවිනන හැර කියලා කියනවනේ. ඒ අනාගත පුද්ගලයා. ඊළඟට. ඇත්තටම මෙතන දැන් පළවෙනි එක විතරක් පුද්ගල භාවය විතරනේ. ඒ කියන්නේ භවයක් ස්ථානයක් නම් කරන්නේ නැති නිසා එතකොට ඒක හින්දා ඒක යමක වාචනා මාර්ගයේ ඒ ප්‍රශ්නෙට විතරක් ඒ කියන්නේ ඒ කොටසට විතරක් ඒ කියන්නේ කෙනෙක් නූපදිනුන එයාට වේදනාවක් ඒ කියන්නේ කෙනෙක්ගේ රූපයක් උපදින්න නැත්නම් වේදනාවක් උපදින්නත් බැහැ. ඒක නිසා මේක මෝග ප්‍රශ්නයක් කියලා තියෙනවා 66 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ අන්තිම ලයින් එකේ කියනවා පිළිතුරු පංචකයේ අතුරින් නැති යන ප්‍රතික්ෂේප විසඳමින් පිළිතුරු අදාරණ ලදී කියලා තියෙනවා. ඒ කියන්නේ මේක අර පුද්ගල ප්‍රශ්නයට විතරයි සර්. ඒ කියන්නේ ස්ථාන ප්‍රශ්නයටවත් පුද්ගල ස්ථානයකටත් නෙවෙයි මේ පුද්ගල වලට විතරක් කියලා තියෙනවා. ඒක මොග ප්‍රශ්නයක් කියලා. ඔව් හරි අමිතා මහත්මිය ඒක තමයි අපිත් කිව්වේ මේක මේ පුජ්‍යලයා සම්බන්ධ කරගෙන පමණක් නිසා යමක්කට කියනකොට සංසාරයේ ඈතට දුවන්න පුළුවන්. යමක්කට යම් තැනක කිව්වහම තත්ත්වේ වෙනස්. යමකට යම් තැනක කිව්වම තවත් තත්ත්වේ වෙනස්. ඔන්න ඔය තත්ත්වේ වෙනස්කම තමයි දැනගන්න ඕන. යමක්කට කියනකොට යම් පුජ්‍යලයක්
ඒ කියන්නේ සංසාරයේ ඈතට දුවන්න පුළුවන් බව තමයි එතන පේන්නේ. එහෙමනම් මෙතන ඒ අර නෝනා කිව්ව ආකාරයේ 66 වෙනි පිටුවෙත් ඒකම තියෙනවා විස්තර කරන ආකාරය. හොඳයි සර්. හොඳයි සර්. 66 වෙනි පිටුවේ තියෙන පුජ්‍යලෝකාස වාරේ නේද? ඔව් ඒකත් එකක් අනිත් එක නෝනා අතීත වාරයේ විස්තර කර පතරේ පුද්ගල වාරය අතීත වාරය මෙතන අයිති වෙන්නේ 66යි විතරයි. 65යි විතරයි අයිති වෙන්නේ. එතකොට ඒකට පැහැදිලි තස වේදනාස්කන්ධ නූපජ්ජිත්‍යය සංසය පදයාගේදී අභිව්‍යක්තියක් නොමැත. ඒකට පැහැදිලි කරගන්න කරුණාවෙන් මෙතන ගත යුත්තේ මොකක්ද එහෙනම්? ඇස ඒක මෝග ප්‍රශ්නයක් වශයෙන් තමයි ගත යුත්තේ. ඔව්. ඒ කියන්නේ ඒකට අභිදේයාර්ථ දෙන්න බැරි කාරණයක්. මොකද පුජ්‍යලයා කවුද කියලා හොයන්නත් බෑ. පුජ්‍යලයා ආයත සංසාරේ ඒ විදිහේ පුජ්‍යල ස්වභාවයක් ඉඳලා තියෙනවා. සියුම් භවවල සුද්ධාවාසය හැර හැම භවයකම උපදින්න පුළුවන් කියන කාරණේ තමයි එතන දකින්න වෙන්නේ. එහෙනම් අපි යමුද මේ ස්ක්‍රීන් ෂෙයා එකෙන් අපි අයින් වෙමු. හරි. යන්තමත් අපි අන්න හරි. එහෙනම් ඒ කෑල්ල දැනට තියන්න කරුණාකරලා එහෙමනම් ඒ නතර කරන කොටස එතන අපි සටහනක් දාගනිමු. අපේ නෝනලා කරුණාකරලා මේ ඡේද හැම එකක්ම කියවන්න ඕන. කියවලා අපිට පුළුවන් වෙන්න ඕන හොඳටම මේ විස්තර කරගන්න. මේ විස්තර කරගන්න පුළුවන් වෙනෝනේ. ඒක නිසා අද 10 මාරට නතර කරන්න කිව්වා. හේතුව හොඳයි සර් 10 මාරට නතර කර. අද පොය ඒක නිසා ආනිමාන අර කටයුතු නිසා පැහැදිලි කරගන්න ඊළඟ දවසේ මේක ඉවර කරන්නම ඕන. ඉක්මනට යන්නත් ඕන. මේ ඡේද කියවලා සටහන් කරගෙන පැහැදිලි කරගන්න අවශ්‍යයි. අපි එහෙමනම් හැමෝටම දැන් දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහවහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒක නිසා අද දේශනාව මෙතනින් අවසන් කරනවා. අපි දෙයයන්ට පින් දෙමු. ඊතාවතාච යම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාශට්ටාට බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ත්‍රං කක්ඛන්ත ලෝක සම්බුද්ධ ශාසනං ආකාශට්ටාට බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ත්‍රං කක්ඛන්ත ලෝක සම්බුද්ධ දේශනං ආකාශට්ටාට බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ත්‍රං කක්ඛන්තු මම් පරන්ති ඉදම්මේ ඥාතීනං හෝතු සුගතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුගතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුගතා හුන්තු ඥාතයෝ හැම දිනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. වහවහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දෙනාම සර්ට තෙරුවන් සරණයි සර්. සරණයි බොහොම පිං සර්. තෙරුවන් සරණයි. විද්‍යාරංශ ඊළඟ පන්ති තියනවාද අද? ඊළඟ පන්තිය තියෙනවා. අපි සර් අනවුන්ස් කරනවාද මේ ඉතිරි පන්ති කොහොමද ඉදිරියට පවත්වන්නේ කියලා සර්ගේ පන්ති එහෙමනම් අපි 4 වෙනිදා පන්තිය තියන්න ඕන. 4 වෙනිදා පන්තිය තියෙනවා. එහෙමනම් අපි 4 වෙනිදා පන්තිය තියුවා. ඊට පස්සේ 31 වෙනිදා පන්තිය තියෙනවා. 4 වෙනිදා පන්තිය තියෙනවා. 7 වෙනිදා පන්තිය තියෙනවා. මහත්මයා 9 වෙනිදා පන්තිය තියෙනව නේද? ඔව් 9 වෙනි දාත් පන්තිය තියෙනවා ධාතු කතා එක. හොඳයි. එතකොට විභංග ප ဋ ාණ පන්තියත් අපි ඉදිරියට අද කරගෙන යනවා. 31 පන්තිය තියෙනවා. 4 වෙනි පන්තිය තියෙනවා. 7 වෙනිදා පන්තිය තියෙනවා. ඊට පස්සේ 9 වෙනිදා වලින් පස්සේ අපි සර්ගි පන්තිත් පවත්වන්නේ නැහැ ඊළඟ 18 වෙනිදා දක්වා. 21 වෙනිදා නැවත පන්තිය ඊට පස්සේ.
අපි එතකොට මගේ කියමු. පන්ති මගේ පන්තිත් පවත්වන්නේ අනිත් පන්ති ගැන ඒ ගුරුවරු අනවුන්ස් කරයි මේ අවුරුදු කාලේදී කොහොමද පන්ති පවත්වන්නේ කියලා. ඔව්. ඒකින්ද විභංග පට්ටාන පන්තිය අපි දැන් හවස 12 මාට තියෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්.